Physics with Lalan YouTube channel එකට සියලුම දරුවන්ව ආදරයෙන් පිළිගන්නවා. හොඳයි එහෙනම් අද දවසේදී මම සමතුලිතතාවය කියන කොටස යටතේ සාකච්ඡා කරන හතරවෙනි දිගහැරුමත් එක්ක තමයි එකතු වෙන්නේ. හොඳයි දැන් මේ වෙනකොට ඕගොල්ලෝ දන්නවනේ ඕගොල්ලන්ට හෝම්වර්ක් එකක් දීලා තිබ්බා. ඒ හෝම්වර්ක් එක සාකච්ඡා කරන්න කියලා කිව්වා. දැන් මම උත්සාහ කරනවා ඒක විසඳන්න. right? ඒක විසඳන ගමන් මම උත්සාහ කරනවා පූර්ණ මූලධර්මයේ තව ටිකක් ඕගොල්ලන්ට පැහැදිලි වෙන්න ඔයගොල්ලන් ඔළුවට දාන්න පොඩි උත්සාහයක් ගන්න. මම හිතනවා මේ වෙනකොට පූර්ණ මූලධර්මයේ ඔළුවට ගිහිල්ලා ඇති කියලා. මේක හරියටම වැටුණා නම් ළමයි දැන් ඉතින් එහාට සාකච්ඡා කරන සමතුලිතතාවයේ දෙවෙනි අවශ්‍යතාවය යටතේ ඕනම ගාන ඔයගොල්ලන්ට සාමාන්‍ය විදිහට හදන්න පුළුවන්. right? එතනින් පස්සේ අපි ඉස්සරහට යන ගුරුත්ව කේන්ද්‍රය කියන කතන්දරයේදී ඉතා ලෙහෙසියෙන් ගණනය කිරීම වලට යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒක නිසා අපි පොඩ්ඩක් හරියට ආයෙ චෙක් කරලා බලමු කතන්දරේ කොහොමද හෝම්වර්ක් එක පොඩ්ඩක් චෙක් කරලා බලමු. හෝම්වර්ක් එකේ දීලා තිබුණා මෙන්න මේ විදිහට. එකිනෙකට සමාන්තර 5 නිව්ටන් සහ 3 නිව්ටන් බල දෙකක් වස්තුවක් මත පිහිටි එහා බී ලක්ෂ දෙකක් මත ක්‍රියා කරයි AB 16 සෙන්ටිමීටර බල දෙකක එකම දිශාවට අනිත් එක ප්‍රතිවිරුද්ධ දිශාවට ක්‍රියා කරන විට ඒවායේ සංප්‍රයුක්තය හා ක්‍රියා ලක්ෂ්‍ය සෑහෙන කියලා තියෙනවා. දැන් මේක ලේසි ගාන. දැන් මට බෝඩ් එකේ එක ගානක් ඉවත් කරන්න වෙනවා මේ ගාන හදන්න ඕන නිසා මම පළවෙනි ගාන ඉවත් කරන්න. මම ඉස්සෙල්ලා දෙවෙනි ගාන හදන්න. මට පළවෙනි ගාන හදන්න එච්චර වෙලාවක් යන ලේසිම හදන්න පුළුවන්. මට වැදගත් වෙන්නේ දෙවෙනි ගාන නිසා මම එක මකන්න නැති එක බෝඩ් එකේ තියෙනවා. දැන් මම බලමු දෙවෙනි ගාන. දෙවෙනි ගාන කියන්නේ රූපය දක්වන බලපද්ධතිය ABCD හා O ලක්ෂය වටා බලපද්ධතියේ ගුණවල බීජය ඓක්‍ය හොයන්න කියලා කියනවා. දැන් එහෙනම් අපි මුලින්ම කරන්න ඕනේ කියලා තියෙන විදිහට හොයාගෙන යමුනවා. හරිද? දැන් ඔයගලන්ට ප්‍රශ්නයක් ඇති මේ වීඩියෝ එකේ මම දැන් එහෙනම් එඩිට් කරලා නැවත වීඩියෝ එක දානවා මේකින් ඔයගලන්ට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම ආයෙ නැවත වීඩියෝ එක දාන්නම්. එතනදී ප්‍රශ්නයක් ඉන්නේ මෙන්න මේක. මම මේකේ මාක් කරලා තිබුණේ නැහැ මේ සලකුණු ටිකනේ. දැන් ඔයගලන්ට මම මාක් කරපු වීඩියෝ එක තමයි දාන්නේ. හරිද? මාක් කරපු වීඩියෝ එක තමයි දාන්නේ. right. ඔන්න ඔය විදිහට මාක් කරපු වීඩියෝ එක මම ඔයගලන්ට අනිවාර්යෙන් දාලා තියන්න. right? හොඳයි. මෙන්න මේ ගාන තමයි එතකොට ඔයගොල්ලෝ මම ඔයගලන්ට හෝම්වර්ක් එක විදිහට දෙන්නේ. right. මම මේකෙම කොටසක් ඇටච් කරලා දාන්නම්. අර කලින් වීඩියෝ එකෙත් මම ඇටච් කරලා තියෙනවා ළමයි. හරිද? දැන් ඔයගොල්ලෝ ඔය විස්තරය දාන්න ඊට පස්සේ දැන් දෙවෙනි වීඩියෝ එක බලලා විස්තරය දාන්න. හරි. දැන් එහෙනම් හොයන්න කියලා තියෙනවා ABCD ඊළඟට O ලක්ෂයක් අවශ්‍ය වෙනවා. O ලක්ෂය කියන්නේ මෙතන. හරිද? right. එතකොට දැන් එහෙනම් ඔය මේ පද්ධතිය ළමයි ඔයගොල්ලන්ට හොයන්න කියලා තියෙන්නේ මෙන්න මේ විදිහට. ඉස්සෙල්ලාම අපි වෙනා යමු ළමයි A ලක්ෂය හොයන්න. මම A වටා ගූර්ණය හොයන්න. A වටා ගූර්ණය හොයන්න දිශාවක් දාගමු. මම දිශාව දානවා මේ දිශාව. D වටා හොයනකොට මම දානවා මේ විදිහට. C වටා හොයනකොට මම දානවා මේ විදිහට. B වටා හොයනකොට මම මේ විදිහට දානවා. O වටා හොයනකොට මම මේ විදිහට දානවා. එක එක අවස්ථාවේදී මම ගන්න දිශාවල් දැන් මම තීරණය කරලා ඉවරයි. හරිද? එතකොට එහෙනම් දැන් මම කරන්න යන්නේ මෙන්න මේ වගේ. මොකක්ද ළමයි කරන්නේ? D ලක්ෂය වටා දක්ෂිනාවර්ත මම භ්‍රමණ දිශාව සලකලා ගූර්ණය හොයන්න යනවා. තෝ ඒ සමානයි. හොයලා බලන්න ඉතා ඉක්මනින් යනවා. 3 නිව්ටන්ගෙන් ඉන්නේ නැහැ. right 5 නිව්ටන්ගෙන් ඉන්නේ නැහැ. ආයේ 3 නිව්ටන්ගෙන් මේ 3 නිව්ටන් දෙන්නගෙන් ඉන්නේ නැහැ. 5 නිව්ටන්ගෙන් ඉන්නේ නැහැ. මොකද මේ තුන් දෙනාම D ලක්ෂය හරහා යන නිසා. එතකොට එන්නේ 4 නිව්ටන්, 2 නිව්ටන් සහ 10 නිව්ටන්ගෙන් පමණයි. 2 නිව්ටන්ගෙන් එනකොට අපිට දුර අවශ්‍ය වෙනවා. ඒතර 2 වැඩි කිරීම ධනාගයක් මම ගත්තේ මේ දිශාවට 2 නිව්ටන්ගෙන් යන්නේ ඒ දිශාවට නිසා 2 වැඩි කිරීම ලම්බක දුර. මේ බලන්න මේ තියෙන 2 නිව්ටන් පහළට යමු වෙනවා. එයාට තියෙන ලම්බක දුර මීටර 6ක් කියලා එන්නේ. දැන් 2 වැඩි කිරීම 6 ධනාගයක් ලෙස ලැබෙනවා. ඒ වගේම ඊට පස්සේ 4 නිව්ටන් යමු වෙන මේ දිශාවට මම ගන්න දිශාව දක්ෂිනාවර්තනකොට 4 නිව්ටන්ගෙන් ඇති වෙන වාමාවර්ත ප්‍රමණයක්. ඒක නිසා ඉන්නේ ළමයි ඍණ 4 වැඩි කිරීම එයාට තියෙන දුර එන්නේ ළමයි මීටර 8යි. මීටර 8 තමයි ලම්බක දුර වෙන්නේ. එතනින් නවතින්න යා තමයි මෙතන 10 මීටර කියලා ගිහලා තියෙන්නේ. 10 මීටර ආපු ගමන් අපිට ප්‍රශ්නයක් එනවා. මේ වෙලාවේ 10 මීටරට ලම්බක දුර කොහොමද හොයාගන්නේ කියන කාරණා. ලම්බක දුර හොයනකොට මෙතන ඔයගලන්ට ලක්ෂණ දීලා තියෙන 8යි 6යි කියලා. 8යි 6යි කියලා කියන පයිතකර සම්බන්ධය දැම්මොත් අපි දන්නා මේක ඍජුකෝණී ත්‍රිකෝණයක් හදා ගන්න පුළුවන්. මේ තියෙන ඍජුකෝණී ත්‍රිකෝණයක් හදා ගන්න පුළුවන් මෙතන. මෙතන 6යි මෙතන 8යි න. අපි දන්නවා 6 වරක් 6 36යි 8 වරක් 64යි ඒකේ එකතුව 100යි 100 වර්ගමූල 10යි. ඒ කියන්නේ කර්ණයක දිග එන ළමයි මීටර 10ක් කියනවා. මේ කර්ණය මීටර 10යි මේ කර්ණය මීටර 10යි. හරි. එතකොට මේ දෙක මෙහෙම ඡේදනය වෙනකොට තමයි මේ O ලක්ෂයේ D ඉඳලා තියෙන දුර එන්නේ
10න් භාගය. ඒ කියන්නේ මීටර 5යි. මට ඕන එක සටහන් කරගන්න පුළුවන්. මෙතන දුර එන්නේ මීටර 5ක් ලෙස. එහෙනම් ළමයි මේ වෙලාවේදී මම බලන්න ඕනේ 10 නිව්ටන්ගෙන් ඇතුළේ ගූර්ණය ඇති වෙන්නේ කොයි දිශාවටද කියලා. ගූර්ණ දිශාව නෙමෙයි භ්‍රමණය වෙන දිශාව අපිට ඇති වෙන්නේ පැහැදිලි ලෙසම වාමාවර්ත. එහෙනම් ඒකෙන් එන්නේ ඍණ ළමයි. වාමාවර්තනේ නේ 10 නිව්ටන් එන්නේ මේ දිශාවට වාමාවර්ත. මම ගන්නේ මේ දිශාව ඍණ 10 වැඩි කිරීම 5යි. නම් මෙතන එනවා ධන 12යි ඍණ 32යි ඍණ 50යි. මෙතන එනවා ඍණ 82යි ඍණ 82කින් 12 ගියාම ඍණ 60යි. මම ගත්තේ මේ දිශාවට. එහෙනම් ඔන්න අනිත් පැත්තට ගත්තොත් ධන 60යි නිව්ටන් මීටර්. ඒතර ගූර්ණීය දිශාව හොයලා බලුවොත් තමයි මේ දිශාවට යන නිසා අපි දන්නවා තලයෙන් ඉවතට කියලා තමයි මේ වෙලාවේ අපිට ඉන්නේ තලයෙන් ඉවතට. ගූර්ණීය දිශාව. පැහැදිලි සම්ප්‍රේක්ෂක ගූර්ණීය දිශාව තලයෙන් ඉවතට. භ්‍රමණ දිශාව මෙතන එන්නේ තලයෙන් ඉවතට. ඊට පස්සේ අපි ඔය යමු හොයන්න සමාන මම මේ හොයලා තියෙන A ලක්ෂය නෙමෙයි. ගණිතීමකින් හොයලා තියෙන D ලක්ෂය. පොඩි පොඩි කටලෙන් වෙනවා හරිද? මම හොයලා තියෙන D ලක්ෂය. කමන්නේ. ඒක ප්‍රශ්නයක් නෑ. හරි. පොඩි වැරදීමක් උනේ. ලක්ෂ දෙක මානවා. දැන් එහෙනම් මම යන්න A ලක්ෂය. දැන් මම හොයනවා A ලක්ෂය. A ලක්ෂයටත් මම ගන්න තියෙන මේ දිශාවනේ මේ පැටලුනේ ඒ හින්දාද දන්න කොහමද ඔන්න දැන් පැටලීමක් වෙලා තිබුණා. හරිද? ඒක ලියා ගන්න. A ලක්ෂය වට අරන් දැන් හොයනකොට ළමයි A ලක්ෂය දැන් උඩ බලන්න 3 නිව්ටන්ගෙන් ඉන්නේ 4 නිව්ටන්ගෙන් ඉන්නේ නැහැ. හරිද? 3 නිව්ටන්ගෙන් ඉන්නේ නැහැ 4 නිව්ටන්ගෙන් ඉන්නේ නැහැ. ඒතර එන්නේ 10 නිව්ටන්ගෙන් ඉන්නේ නැහැ. එන්නේ 2 නිව්ටන් 3 නිව්ටන් කියන්නේ මේ 3 නිව්ටන් මේ 2 නිව්ටන් සහ මෙන්න මේ පවතින 5 නිව්ටන්ගෙන් තමයි මම අරගන්නේ දක්ෂිනාවර්ත. දක්ෂිනාවර්ත වෙනවා එන ඕන 3 නිව්ටන්ගෙන් ධනය. එනවා කරනවා 3 වැඩි කිරීම යාට තියෙන ලම්බක දුර මීටර 8යි. හරි ඒ වගේම 2 නිව්ටන්. එයාත් පවතින දක්ෂිනාවර්ත. 2 නිව්ටන් දෙන්නම් මේ පැත්තට තමයි කරනවා. එතකොට එනවා 2 වැඩි කිරීම දුර 6යි. ධන. ඊට පස්සේ ආ ඉතුරු වෙන්නේ 5යි. 5 පවතින්නේ මේ පැත්තට නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති වාමාවර්ත. 5 නිව්ටන් මෙහෙට. මේ තියෙන 5 නිව්ටන්. එයා මෙහෙට තමයි ඇති කරන්නේ. එහෙනම් ඍණ 5 වැඩි කිරීම දුර අපි හොයාගත්ත මීටර 5යි කියලා නම් මෙතන තියෙන මීටර 5යි. උත්තර එනවා මෙතනින් 24යි. මෙතනින් එනවා 12යි. මෙතනින් එනවා 25යි. උත්තර 36යි 25ක් අඩු වෙනවනේ උත්තරේ ඉන්නේ 11යි නිව්ටන් මීටර. ඔන්න තමයි. 11යි නිව්ටන් මීටර කියලා එනවා. දැන් ඊළඟ ප්‍රශ්නේ ගැටලුව මොකද්ද තියෙන්නේ? 11යි නිව්ටන් මීටර ආවට මගේ ඔළුවේ අයිඩියා එකක් තියෙන්න ඕනේ. මොකක්ද අයිඩියා එක? දිශාව කොයි පැත්තද? දැන් භ්‍රමණයේ දිශාව මම ගත්තේ මේ පැත්ත. මේ පැත්තට ධනාගයක් අසුළු කිරීම හරිනේ 24යි 12යි 36යි 25ක් ගියාම 11යි කියලා තමයි. එතකොට දැන් දිශාව වෙනවා තලය තුලට කියලා එනවා. මොන වෙනවා තලය භ්‍රමණය ගූර්ණීය දිශාව වෙනවා තලය තුලට කියලා යනවා. පැහැදිලිද? රයිට්. ඔන්න ඔය ආකාරයට සුළු කරගෙන යන්න හැකියාව තියෙනවා. දැන් එහෙනම් අපි ඊළඟ එකක් හදමු. මම මෙතනින් ගන්නම් දැන් A සහ B ලක්ෂ සුළු කරා. මම දැන් ගන්නවා C ලක්ෂය. C ලක්ෂයේ ගූර්ණය හොයලා බලුවොත් මම ගත්ත දිශාව ගත්තොත් ඔයගලන්ට පේනවා වාමාවර්ත දිශාව අරන් තියෙන්නේ. එහෙනම් වාමාවර්ත දිශාවට මම අරගන්නවා. ඒ වෙලාවේ ගූර්ණය එන්නේ 3 2 සහ 10න් එන්නේ නැහැ. 3න් එනවා. 3න් එන එක ධන. එයත් මේ පැත්ත තමයි ගූර්ණය ඇති කරන්නේ. ලම්බක දුර එන්නේ මීටර 6යි. ඒ වගේම 4න් එන එකක් ධන. එයත් මේ පැත්ත තමයි එන්නේ. 4 ඇති කරන්නේ මේ පැත්ත තමයි. එහෙනම් 4 වැඩි කිරීම එයාට තියෙන ලම්බක දුර මීටර 8යි. ඊට පස්සේ ආය 5 මේ පැත්තට ගමු 5 අනිත් පැත්තට දෙන්නේ. ඒ නිසා ඍණ 5 වැඩි කිරීම 5යි. සුළු කරපුවම වෙනවා 18යි. එතන 32යි 25යි. සුළු වුණාම 50යි. 50න් 25 ගියාම 25යි. එතකොට මේකෙන්නේ දිශාව ගත්තොත් උඩට තලයෙන් ඉවත. අපේ තලයෙන් ඉවතට තමයි C ලක්ෂය ගත්තොත් ඊළඟට අවසාන වශයෙන් නෙමෙයි තමයි B ලක්ෂය ගන්නවා. B ලක්ෂයටත් මම අරන් තියෙන්නේ මේ දිශාවට. භ්‍රමණය යන දිශාව විදිහට. B ලක්ෂය වටකට 2 5 4න් එන්නේ නැහැ. එනවා 3න්. ඒ වගේම මෙතනත් 3න් එනවා. මේ 10න් උත්. මේ 3න් එන එක ධන විදිහට අපිට ගන්න පුළුවන්. මෙතන 3 වැඩි කිරීම දුර වෙන්නේ 6. ධන. මේ පැත්තට කරගෙන. මේ 3න් එන්නේ ඍණ 3 වැඩි කිරීම ලම්බක දුර 8යි. එතකොට මෙතන 10න් එන්නේ ඍණ. මොකද එයා මෙහෙට ගන්නකොට මෙහා තියෙන්නේ මේක. එතකොට 10 වැඩි කිරීම 5. මෙතන එනවා 18යි 24යි ඍණ 5. එතකොට මෙතන එනවා 18යි ඍණ 77. එතකොට අපිට එනවා ඍණ 56ක් කියලා. හරි. අපිට මේක ධන කරගන්න පුළුවන්.
දිශාව මාරු කරගත්තා. ඒතකොට ධන වුණා කියලා කියන අපි දන්නවා මේක තලය තුලට පවතින. හරිනේ? තලය තුලට පවතින. බලන්න. අනිත් පැත්තට එනවා කියන්නේ තලය තුලට තමයි පවතින. මොන ආකාරයට B ලක්ෂයත් අපිට අවසානයේදී හොයාගන්න පුළුවන් වුණා. හොඳයි එහෙනම් දැන් අවසාන වශයෙන් මම මේක හොයනවා. පද්ධතිය අවසාන වශයෙන් හොයනවා. මෙන්න මේ විදිහ. මොකක්ද හොයන්නේ? O ලක්ෂය. O ලක්ෂය දැන් කියලා කියනවා. O ලක්ෂය හොයනකොට ගුණය මම දාගන්නම් දිශා මේ පැත්තට. එතකොට O ලක්ෂය හොයද්දී 5කින් ඉන්නේ 10න් ඉන්නේ නැහැ. මේ දෙකම ඒ O ලක්ෂය හරයන නිසා. එතකොට මම බලමු ධන වෙනවා කියන්නේ 3න් ධන වෙනවා. ලම්බක දුර හොයාගන්න ඕනේ. මම එක x කියලා ගන්නවා. හරි? ලම්බක දුර අපිට ඕන හොයාගෙන මගිය හැකිනේ. මෙතනට තියෙන දුර මීටර 8යිනේ. එකෙන් හරියන භාගයක්. මැද්දෙම තියෙන ලක්ෂණය නේද? මෙතන මීටර 8යි. හරිද? එහෙනම් මෙතන මීටර 4යි. එහෙනම් 3 වැඩි කිරීම 4ක් කියලා තමයි හොයාගෙන යන්නේ. ඊට පස්සේ මෙතන 2යි. මෙතන මීටර 6ක් නම් භාගයක් තමයි මේ මැද ලක්ෂයට එන්නේ. මෙතනනේ. මෙතන 6ක් නම් මෙතන මීටර 3යි. භාගේ දෙදෙනානේ. එතකොට එනවා එකක් දාන 2 වැඩි කිරීම 3යි. ඊට පස්සේ මේකේ ඉන්නේ ඍණ ළම. ඍණ 4 වැඩි කිරීම 4යි. මේකත් එන්නේ ඍණ 3 වැඩි කිරීම 3යි. හරි. මම ගන්නේ මේ පැත්තට. එන්නකොට මෙයා අනිත් පැත්තට මේ දෙන්නම අනිත් පැත්තට මේ දෙන්න නෙවෙයි. එතකොට සුළු වෙලා එනවා මෙතන. ඉතින් 12යි, ඉතින් 6යි, ඉතින් 16යි, ඉතින් 9යි. 18යි, ඍණ 25යි. ඒ කියන්නේ ඍණ 7යි නිව්ටන් මීටර. මොනවද ධන කරගන්න පුළුවන් දිශාව මාරු කරලා. එතකොට මෙතන එනවා O ලක්ෂයේ ගුණය. O ලක්ෂයේ ගුණය. එතකොට දිශාව මට පාගන්න පුළුවන්. කලෙන් ඉවතර කියලා තමයි පාගන්නේ. මොන ඔය ආකාරයට අපිට ගුණ හොයාගෙන ගියා. හරි. මේකම තව එකක් අහලා තිබුණා මම හිතන්නේ. බලපද්ධතියේ සංප්‍රයුක්ත විශාලත්වය දිශාව හා ක්‍රියා රේඛා හොයන්න කියලා. බලපද්ධතියේ සංප්‍රයුක්ත විශාලත්වය හා දිශාව. ඒත් බලපද්ධතියේ හොයන්න කියලා කිව්වහම ඔන්න දැන් පොඩි ගැටලුවක් එනවා. මොකද්ද මේ? බලපද්ධතියේ සංප්‍රයුක්ත විශාලත්වය දිශාව හා ක්‍රියා රේඛා හොයන්න කියලා. එතකොට අපිට සිදු වෙනවා තමයි සංප්‍රයුක්ත බලය හොයාගන්න වෙනවා අපිට. අර concept එකට ගියොත් මේකේ සංප්‍රයුක්ත බලය කොච්චරක්ද වෙන්නේ? ඒ වගේම එයාගේ ක්‍රියා රේඛාව කොහෙන්ද පවතින්නේ? දිශාව කොහෙන්ද පවතින්නේ කියන එක හොයාගන්න. දැන් එහෙනම් ඉස්සරලම අපිට සිදු වෙනවා මම O ලක්ෂය වටා හොයාගත්ත එක පොඩ්ඩක් පැත්තකින් තියාගන්න ඕනේ. O ලක්ෂය වටා හොයාගත්තේ කොහොම තියෙනකොට ඒ රිසල්ට් එක කොහොම තියාගෙන මම පද්ධතියේ සංප්‍රයුක්ත බලය හොයලා බලමු. බලමු මේ පද්ධතියේ සංප්‍රයුක්ත බලය කොහොමද ඉන්නේ? මේක හොයලා බලමුනේ. ඉස්සරලා අපිට දෛශික දැනුම තියෙන්න ඕනේ. පද්ධතිය වුණ සංප්‍රයුක්ත බලය හොයන්න යනවා. ඉතින් මම ඔන්න සංප්‍රයුක්ත බලය හොයනකොට එතකොට බලන්න හොයන විදිය. හරිද? මෙතනට දෙනවා නිව්ටන් 5යි. හරි. මෙතන තිබ්බා නිව්ටන් 10යි. ඒ නිසා මේ බල දෙකේ සංප්‍රයුක්තය ගත්තොත් නේද? හරි හොඳට බලන්න. දැන් මම මේක එහෙනම් වෙනම වැඩ ගන්නවා. එතකොට ලේසි ඔයාලට පැහැදිලි කරන්න. ඔන්න මෙතන 2යි නිව්ටන්, මෙතන 3යි නිව්ටන්, මෙතනත් 3යි නිව්ටන්. මොනවද තිබ්බේ? දැන් හොඳට බලන්න ඕන. වැඩි වෙන්නේ මොකද කොහොමද වෙන්නේ කියලා හොඳට බලාගන්න. අන්දරේ පැහැදිලි කරගන්න ඕනේ. දැන් දෛශික දැනුම අවශ්‍ය වෙනවනේ මෙතන. දෛශික පාඩම පොඩ මතක තියාගන්න ඕනේ. නැත්නම් මතක නැත්තම් පොඩ්ඩක් දෛශික පාඩම බලන්න වෙනවා. මම නම් දෛශික පාඩම නෝට් එකේ දැම්මේ නැහැ. හරිද? ඔයගොල්ලන්ට මට බලා ගන්න වෙනවා එහෙම නෝ. දැන් බලන්න මෙතන මට ඒක කියලා දෙන්න කිව්වොත් වෙලා යනවා වැඩි තමයි. හරි? මෙතන 3යි 2යි කියන දෙක වෙනුවට සංප්‍රයුක්ත බලය මට යොදන්න පුළුවන්. මේ දිශාවට 5යි නිව්ටන් කියන්නේ. ඒක මම මේ දෙන්න ඉවත් කරනවා. සංප්‍රයුක්ත බලය වෙනවා. ඒක තමයි මෙහෙට 5ක් තියෙනවා කියලා. මේ දෙන්න අනුවට තමයි මම මෙහෙට 5ක් කියලා ගත්තේ. ඒ කියන්නේ DC බලයයි DCB බලයයි එකට එකතු වෙනකොට එයාගේ සංප්‍රයුක්තයේ පවතින DC ට B දක්වා 5යි නිව්ටන් ලෙස. 3යි 2යි අදාළව ගත්තොත් 5යි නිව්ටන් කියලා තමයි ලැබෙන්නේ අවසානයේ. පැහැදිලිද මම මේ කියන්නේ? හරි? දෛශික දෙක ගන්නකොට. හරි? පොඩි ප්‍රශ්න තියෙනවා 5යි නිව්ටන් කියලා නෙවෙයි වැරදි පැහැදිලි කිරීමක් වුණේ. 5යි නිව්ටන් කියලා එන්නේ නැහැ. එතනදී විශාලත්වයෙන් එකතු වෙන විදියක් නැහැ නේ.
ඒ දෙක වෙනකොට සංප්‍රයුක්ත බලය ගන්නකොට පයිතගරස් දාලා හොයන්න වෙනවනේ විශාලත්වය. පයිතගරස් දාලා හොයන්න වෙනවා. 5 නිව්ටන් කියලා නෙමෙයි. මොන දැන් එතන පොඩි ගැටලුවක් එනවා. හරි මට ඒ වෙනුවට මෙයාව වයින් කරන්න පුළුවන්. හරි. මම එයාව ඒ දෙන්න වයින් කරන එක පැත්තකින් කියන්නේ. ඒ දෙන්න එහෙම හිතපිට. මට ඒ වෙනුවට මෙයාව වයින් කරන්න පුළුවන්. මෙතන ආයේ 3 නිව්ටන් මෙතන 2යි. හරි අපි මෙහෙම හිතමු. මේක වැඩි කොහොමද ගොඩ දා ගන්න ඕන තමයි. දැන් ගොඩ දාගන්න එක ලීසිත් නෑ. මේ ඊතන තරම් ලීසි නෑ වැඩි. බලමු. ඉතින් නවත්තන්න හොඳ නෑ. right? අපි මෙතන 3යි මෙතනට 4යි. 3යි 4යි. මේ දෙන්න වෙනුවට සංප්‍රයුක්ත බලය ක්‍රියාත්මක වෙනවා මෙන්න මේ දිශාව. මේ 3යි 4යි. 3යි 4යි. ඒතකොට පයිතගොරස් සම්බන්ධයෙන් හිතුවොත් තමයි 3යි 4යි. 3 වර්ගය 9යි 4 වර්ගය 16යි 10 දෙක එකතු වුණා 25යි 25 වර්ගමූලය 5යි. එහෙනම් මෙයාගේ සංප්‍රයුක්ත වෙනවා R ගියගේ 25යි සමයි 5යි නිව්ටන් කියලා. සංප්‍රයුක්ත මේ දෙදෙනාගේ. එතකොට මේ දෙන්න අයින් වෙලා යනවා. දැන් එතකොට ඉතුරු වෙන්නේ මේ 5යි මේ සෙට් එක තමයි. එතකොට මේ පහට දැන් මේ B සිට D දක්වා නිල් පාටින් පහක විශාලත්ව බලය මේක තිබ්බා. මේ 3යි 4යි වෙනකොට සංප්‍රයුක්තයක් ආව D සිට B දක්වා මේ පැත්ත රතු පාටින් තියෙනවා. ඒතර ඔය දෙකේ සංප්‍රයුක්ත ගන්නකොට ඒකට එක කැපිලා යනවා. අවසානයේ ඉතුරු වෙන බල ටික හොඳට බලන්න. බල ටික ඉතුරු වෙන්නේ මෙතන මෙතනට 3යි නිව්ටන් තියෙනවා. මෙතන මෙතනට 2යි නිව්ටන් තියෙනවා. ඒ වගේ මෙතන මෙතනට තියෙනවා 10යි නිව්ටන්. හරි. මොන ඔය ටික තමයි දැන් ඉතුරු වෙලා තියෙන්නේ. අනිත් බල සියල්ලම කැපිලා ගිහිල්ලා තියෙනවා. හරිද නම? ඔය ටික නේද දැන් ඉතුරු වෙලා තියෙන්නේ. හරි. දැන් එතකොට ඊට පස්සේ කොහොමද සංප්‍රයුක්ත බලය හොයන්නේ? ඊළඟට සංප්‍රයුක්ත බලය විශාලත්වය හොයන එකත් ඔන්න කතන්දරයක්. හරිද? වැඩි ලේසි වෙන්නේ නැහැ. right. දැන් එහෙනම් මෙතන අපිට 3යි 2යි කියලා අවිල්ල දිනවා. හරිද? මේ දෙදෙනාගේ සංප්‍රයුක්තය අපිට දැන් එනම් විභේදනයකට ගියොත් හොඳයි කියලා හිතනවා. මේක විභේදනයකට ගියා නම් හොඳයි. කොහොමද? මේ පැත්තට තියෙනවා 3 නිව්ටන්. හරිද? 3 නිව්ටන් පල්ලෙහාට තියෙනවා 2 නිව්ටන්. මෙහෙට තියෙනවා 10 නිව්ටන්. හරිද? දැන් මේක ලේසියෙන් හදන්න බෑ කියන එක දැන් ඔයගොල්ලන්ට තේරෙනවා. මම මෙතන θ කියලා ගන්නවා. හරිද? තිරසට 3 නිව්ටන් පල්ලෙහාට ඔන්න 2 නිව්ටන් කියලා විදිහට. හරි. දැන් එතකොට කතන්දරේ දැන් මේ දික්කැස්සෙන් යන්නේ. හරි. දැන් මෙතන θ හොයාගන්නවා. θ කියන්නේ කවුද නම? θ කියන්නේ මෙන්න මේ කෝණය. θ කොහොමද එන්නේ? θගේ අපිට අගේ හොයාගන්න පුළුවන් tan θ sin θ ඔක්කොම තියෙන නිසා අපිට මේක මෙතන විභේදනය කරලා දාගත්තොත් මේ පැත්තට එනවා 10යි cos θ මේ පැත්තට එනවා 10යි sin θ. හරි. එතන මෙයාගේ මේ අවසානයේ මම මේ සංප්‍රයුක්ත විශාලත්වය හොයාගන්න ඕනේ. මොනවා කරන්නත් කලින් ඒක හොයාගන්න. එතකොට දැන් මම මෙතන හොයාගත්තොත් තමයි මෙතනින් ආයෙනවා 3 ධන 10යි cos θ 10යි cos θ. cos θ කියලා කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණ පාදයේ. ඒ කියන්නේ 4 බෙදීම 10. හරි. ඊස් මේ පැත්තට එනවා 2 ඍණ 10යි sin θ. 10යි sin θ. මම හිතන්නේ මෙයා උඩට දාගත්තා නම් හොඳයි කියලා හිතනවා නේ. මේක කියන්නේ 10යි sin θ ඍණ 2 කියලා. එතකොට 10යි sin θ. sin θ කියලා කියන්නේ කොහොමද තමයි 10යි sin θ. sin θ කියලා කියන්නේ ඉදිරි පාදය 8යි 8 බෙදීම 10යි. මෙතන ආවේ තමයි 6 බෙදීම 10 නේ. බරකට. මෙතන ඉන්නේ 6 බෙදීම 10යි මෙතන ඉන්නේ 8 බෙදීම 10යි. මෙතන එනවා 8 බෙදීම 10යි. 10 ඍණ 2ක් කියලා තමයි. ඒතර මේ අවසානයේදී මෙතන සුළු වෙලා යනවා. මෙතන 10ට 10 කැපිලා 8න් 2ක් ගියාම 6යි නිව්ටන්. මෙතනින් 10ට 10 කැපිලා 9යි නිව්ටන් කියලා එනවා. 6යි 9යි. එතකොට ඔන්න දැන් ළමයි සංප්‍රයුක්තය නිමැද්දෙන් ක්‍රියාත්මක වෙනවා. R හොයන්න පුළුවන්. R එන්නේ එතකොට 6 වර්ගය 9 වර්ගයේ වර්ගමූලය. 36යි 81යි එක වර්ගමූලය තමයි R එන්නේ. එහෙනම් R සමානයි අපිට එනවා 117යි නේ 117න් වර්ගමූලය. දැන් එන්න සංකීර්ණ වෙන එක තමයි ඒ ගානෙදි වෙන්නේ. දැන් ඔය ඉතින් සංප්‍රයුක්ත විශාලත්වය. සංප්‍රයුක්ත විශාලත්වය මෙහෙම හොයාගත්තා කියලා කියන්නේ ළමයි. ඊළඟට ගැටලුවක් එනවා. දැන් මෙයාගේ දිශාව. අපි මේ θ හොයාගන්න ඕනේ. දැන් එහෙනම් මම අවසානයේදී සටහන් කරගෙන තියෙනවා සංප්‍රයුක්ත ක්‍රියාත්මක වෙන විදිය සංප්‍රයුක්ත විශාලත්වය අපි හොයාගත්ත R සමානයි 117 වර්ගමූලය කියලා. අවසානයේ තැනකට ඇවිල්ලා ඒතර මම හොයාගන්නවා මේකේ විශාලත්වය 10.82 කියලා. 10.1යි
8යි 1යි 6ක් වගේ ඉන්නේ. ඒ නිසා මම ආසන්න වශයෙන් වටේලා 8යි 2 කියලා ගත්තා 0.8යි 2. එතකොට දැන් සංප්‍රයුක්තය යම් කිසි දිශාවකින් ක්‍රියාත්මක වෙයි. හරිද? ක්‍රියාවේ දිශාවක් ඔයගලන්ට හොයන්න කියලා තිබ්බා. ඒක ඔයගලන්ට උනන් tan θ දාගන්න tan θ කියලා කියන්නේ 6 බෙදීම 9. ඔතෙන් ඔයගලන්ට θ කැකේ හොයාගන්න පුළුවන් tan ඉන්වර්ස් දාගන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මම මෙතනදී කරන්න උත්සාහ කරන්නේ මේ යාගේ ක්‍රියා රේඛාව කොහෙන් යනවාද කියන එක හොයාගන්න දෙයක්. දැන් මේ සම්පූර්ණ බල පද්ධතියම සංප්‍රයුක්තය හොයාගත්තා. යාගේ විශාලත්වය හොයාගෙන තියෙනවා. යාගේ දිශාව හොයාගෙන තියෙනවා. පිරිසට මෙච්චර ආනතියකින් යන්නේ කියලා. හරි? ඒ අණුව එයාගේ ආනතිය අණුව ඕලක්ෂයට උඩින් යනවාද යටින් යනවාද කියන එක තීරණය වෙයි. අපිට මේ θ කැකේ හොයාගන්න වෙනවා. හොයාගන්න වෙනවා. මම දැන් අරගත්තා ඕලක්ෂයට උඩින් මේ ක්‍රියා රේඛාව ක්‍රියාත්මක වෙයි කියලා. දැන් බලමු ඒක වැරදි නම් රින් ලකුණ එනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. දැන් මම අරන් දෙන්නේ ඕලක්ෂය වටා ගූර්ණය පද්ධතියේ එක් බලය මගින් නැති කරන ගූර්ණ වල VG අයිතියෙන් හොයාගෙන තියෙන ළමයි 7යි නිව්ටන් මීටර කියලා. කොයි දිශාවටද මේ භ්‍රමණය වෙන්නේ මට අරන් තියෙන්නේ දක්ෂිනාවට. ඒ කියන්නේ මෙන්න මේ දිශාවට ඇති වෙනවා කියලා තමයි සම්ප්‍රේක් VG ඓක්‍ය අරගත්තාම ගූර්ණ වල VG ඓක්‍ය ගත්තාම ලැබිලා තියෙන්නේ. ඒතකොට දැන් මම ලියන ගූර්ණ මූල ධර්මයට අනුව මූල ධර්මයට අනුව වෙන්න ඕන සංසිද්ධිය ඕලක්ෂය වටා මේ දිශාවට ගූර්ණය 7යි නිව්ටන් මීටර වෙන්න ඕනේ VG αϊκ. සංප්‍රයුක්තයගේ එන්න ඕනේ ළමයි එතකොට එයාගේ අගය දැන් එයාගේ දිශාව තියෙන මේ පැත්තටනේ. එයා ක්‍රියාත්මක වෙන්නේ හැබැයි වාමාවර්ත. ඔයගලන්ට පේන්නේ නැතිනේ මම R මෙතන තරම් තියෙන නිසා වාමාවර්ත වෙනවා කියලා තමයි එන්නේ. එතකොට එන්න ඕනේ නේද රීන. පැහැදිලිවම රීන ඇවිල්ලාද. ඒ කියන්නේ දැන් එහෙනම් ඔයගලන්ට තේරෙනව නේද? මෙතනට එහෙම ඉන්න බෑනේ. මෙතනටත් තියෙනවනේ ධනාගය. එහෙනම් අනිවාර්යෙන් බලයේ ක්‍රියා රේඛාව ඕලක්ෂයට උඩින් නෙමෙයි තියෙන්නේ. ඕලක්ෂයට යටින් තමයි ඇඳ ගන්න ඕනේ. ඒ කියන්නම මම මේක වෙනස් කරනවා දැන් මේ විදිහට නෙමෙයි R පීටන්න ඕනේ. මෙන්න මේ විදිහට. ඔන්න මම තමයි R පීටන්නවා. දිශාව හොයලා බැලුවා නම් θයි අංශක ගානක් එයි නිකන්. එතකොට ක්‍රියාත්මක වෙන්නේ මෙන්න දිශාවට බලයේ ක්‍රියා රේඛාව. දැන් මම ඔයගලන්ට පෙන්නන්නම්. දැන් උන ධනාගයක් එනවා කියන්නේ. එතකොට දැන් බලමු මේ දිශාවට දැන් ලම්බක දුර මම ගන්නවා D කියලා. හරි? මේ දිශාවට ලම්බක දුර D කියලා ගන්නවා. දැන් බලය ක්‍රියාත්මක වෙන්නේ මේ දිශාවට. ඒතර එමගින් නැති වෙන්නේ මෙන්න මේ පැත්තට ගූර්ණයක් තමයි. සංප්‍රයුක්තය මගින් නැති කරන ගූර්ණයක් මේ දිශාව කියන්නේ භ්‍රමණ දිශාව අපිට එනවා. එතකොට වාමාවර්තව කියලා. මෙතනත් ආවේ PGI කියත් වාමාවර්තව සංප්‍රයුක්තයට එතකොට වාමාවර්තව වෙනවා. එහෙනම් දැන් අපිට සංප්‍රයුක්ත විශාලත්වයට කියන්න පුළුවන් R වැඩි කිරීම D ලෙස. මම දැන් D වල හොයන්න ක්‍රියා රේඛාව. එහෙනම් 7යි නිව්ටන් මීටර බෙදනවා R ගෙන්. R ආවේ කීයද? 10.82යි නිව්ටන්. එහෙනම් නිව්ටන් කැපුණා. D අවසානයේ දෙනවා 7 බෙදීම 10.82. මේකේ විශාලත්වය හොයාගත්තා නම් ඕලක්ෂයේ සිට පවතින ලම්බක දුර හොයාගන්න පුළුවන්. ඒක 0.7ට වඩා අඩුවකයක් තමයි. 10.8 දෙකින් නෙවෙයි 0.7ට වඩා අඩුවකයක් ඕගොල්ලන්ට හම්බේ. ඔන්න D ලම්බක දුර හම්බ වෙනවා. θ දිශාව හොයාගන්න පුළුවන් tan θ දාලා. හරි. මේකෙන් මෙතන 2 බෙදීම 3යි සුළු වුණාම. මෙතන ඉන්නේ 2 බෙදීම 3යි. හරි. 2 බෙදීම 3 කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි දන්නවා ඒක සමාන වෙලා තියෙනවා දශම කීයද දශම 7ක් වගේ පිට වෙන්න දශම 6 ගානක් වගේ පිට වෙන්න එනවා නේ. රයිට්. එතකොට ওই විදිහට θ ගෑගෑ තිතා ගන්න පුළුවන්. දැන් වැඩි අල්ල ගන්න පුළුවන් ওই විදිහට. එහෙනම් D විශාලත්වය පවතින ඔය විදිහටමයි තේරුම් ගන්න පුළුවන්. පැහැදිලිද? ආසන්නෙන් යන්නේ දශම 7ක් කියලා කියන්නේ පොඩි ආසන්නෙන් යනවා මේ. හිට වෙන වගේ යනවා. හරි සංප්‍රයුක්තය හිට වෙන වගේ යනවා. ඕලක්ෂය ගාවින් වගේ තමයි යන්නේ සංප්‍රයුක්තය. දශම 8ක් කියන්නේ පොඩි දුරක් වෙනවනේ. මේක මීටර 8යි මීටර 7යි 6යි ගත්තාම දශම 8යි මීටරයක් කියලා කියන්නේ පොඩි ආසන්නේ ඕලක්ෂය ආසන්නෙන් සංප්‍රයුක්ත මෙහෙම යනවා. හරි? ඕක තමයි දැන් කතන්දර. පැහැදිලිද? ඔය දක්වා අපිට නම් ඔළුව හදා ගන්න පුළුවන් වුණා. දැන් මම හෝම්වර්ක් එක හැදුවානේ. පළවෙනි ගාන දෙවෙනි ගානත් ඉතා ඉක්මනින් හදන්න. නමුත් හෝම්වර්ක් එකට වැඩි වෙලා ගියා. සමතුලිතතාවයේ කොටස සාකච්ඡා කරන්න හම්බෙන්නේ නැහැ. සාදර මේ කොටස සාකච්ඡා කරන්න අඩුමතරමේ හෝම්වර්ක් ටිකක් හරි දෙන්නම් ගානක් දෙකක් හදලා ඔයගොල්ලන්. හරි? රයිට්. එතකොට ළමයි මම ඊට පස්සේ දුන්නේ මෙන්න මේ වගේ ගානක්. රයිට්? මෙන්න මේ නේද? කෙනෙකුට සමාන්තරව තියෙන 5යි නිව්ටන් සහ 3යි නිව්ටන් බල දෙකක්. ඉස්සලාම එකම දිශාවේ තියෙන විදිහට ගන්නවා. 16 සෙන්ටිමීටර් පරතරයක් පවතිනවා. හරි.
මෙන්න මේ විදිහට තමයි දීලා තිබුණේ. ඉතින් අතර පරතරය AB 16 සෙන්ටිමීටර කියලා අරන් තියෙනවා. දැන් එහෙනම් එකම දිශාවට ක්‍රියාත්මක වෙනකොට සංප්‍රයුක්ත බලය. ඔන්න එහෙනම් වෙනවා ළමයි සංප්‍රයුක්ත බලය. R හි විශාලත්වය වෙනවයි දෙකේම එකතුව 5/3යි උත්තර එනවා 8යි නිව්ටන්. හැබැයි අපි දන්නවා සංප්‍රයුක්ත බලය හරියටම තියෙන්නේ අතරමැදි තැනකින් මේ වගේ දිශාවකට. ඔන්න R ක්‍රියාත්මක වෙන දිශාවකට මම දන්නේ කොයි පිහිටුමේද තියෙන්නේ කියලා. ඒ පිහිටුම තමයි දැන් මම මේ හොයාගන්න උත්සාහ කරන්නේ. හරි? හොයාගන්න උත්සාහ කරනකොට දැන් අපිට ලැබෙයි මෙන්න මේ ආකාරය. මෙතන තියෙන දුර මට එනවා. ගත්තොත් x කියලා ගත්තොත් මේ ටික ඊළාමයි අපිට. ඒතකොට 16 ඍණ x කියලා. 16 ඍණ x. හරි? එතකොට දැන් ඔන්න පුළුවන්. දැන් ගූර්ණ මූලධර්මය දානවා. මම මේ ලක්ෂය ගන්න ඕලක්ෂය. එහෙනම් ඕලක්ෂය වට දැම්මොත් ගූර්ණ මූලධර්මයට අනුව සංප්‍රයුක්තේ මගින් එන ගූර්ණේ ශුන්‍ය වෙනවා. VGI එක ගත්තොත් මම අරන් තියෙන මේ දිශාවට තමයි වාමාවර්ත. ඒතර තුනෙන් එන එක ධන වෙනවා 16 ඍණ x. පහෙන් එන එක ඍණ වෙනවා. පහවතාවක් x. ඒතර මෙතනින් එන්නේ තමයි 48යි ඍණ 3යි x ඍණ 5යි x. සුළු වුණා මේ පැත්තේ 8යි x. මෙතන 48යි. ඔහොම තමයි එන්නේ 48යි. එතකොට අපිට මෙතනදී එහෙනම් එහි සෙන්ටිමීටර වලින් වැඩි යන්නේ නේ. සෙන්ටිමීටර වලින් වැඩි යනවා. ඒක සෙන්ටිමීටර වලින් තමයි x කියාගෙන තියෙන්නේ. එතකොට 48 වෙදීම 8යි 4ෙන් සුළු කරන්න බෑ. 2ෙන් සුළු කරොත් 4ෙන් සුළු කරන්න පුළුවන් නේ. 12 වෙදීම නෑ. එළිම අපිට 8ෙන්ම සුළු කරන්න පුළුවන්. 8යි. සෙන්ටිමීටර 6ක් කියලා එනවා. 48යි නේ. හරි. එතකොට ඔය ආකාරයට සෙන්ටිමීටර 6ක් කියලා නෝ x එහෙනම් සෙන්ටිමීටර 6ක් කියලා කියන්නේ අපිට මෙතන පරතරයේ සෙන්ටිමීටර 6ක් කියලා ගත්තොත් මෙතන සෙන්ටිමීටර 10ක් කියලා ගන්න පුළුවන්. හරි. එකම දිශාවට දෙනකොට ඔන්න බලයේ ක්‍රියා රේඛාව පිහිටුම හොයාගන්න. පැහැදිලිද ළමයි? හරි. දැන් එකම දිශාවට පවතින. ඊළඟට ඔයගොල්ලන්ගෙන් අහලා තිබ්බේ ළමයි විශාලත්වය හොයන්න කියලා තිබුණා. right? සංප්‍රයුක්තය ඔන්න දිශාවත් හොයාගත්ත විශාලත්වයත් හොයාගත්ත ක්‍රියා ලක්ෂ්‍යයත් හොයාගත්ත. ක්‍රියා රේඛාවත් හොයාගත්ත. ඊළඟට දිශා ප්‍රතිවිරුද්ධ වෙනවා. දැන් ඔන්න දිශා ප්‍රතිවිරුද්ධ කරනවා. දැන් ඔන්න දිශා ප්‍රතිවිරුද්ධ තමයි තියෙන්නේ. දැන් පල්ලෙහාට කළාට ගන්න ඔන්න 5 නිව්ටන් මෙතන තියෙනවා 3 නිව්ටන්. ඉතින් අපි දන්නවා සංප්‍රයුක්ත අනිවාර්යෙන් තියෙන ඕනේ මේ දෙක අතර පරතරය සෙන්ටිමීටර 16යි. මේ දිය තිබ්බා. අනිවාර්යෙන් සංප්‍රයුක්තයේ තියෙන ඕනේ අපි දන්නවා විශාලම බලයේ පැත්තට තියෙන්නේ. ඒ වගේම විශාලම බලයේ පැත්තේ. හරි. යාට ආසන්නව තමයි තියෙන්නේ. ඒ කියන්නේ සංප්‍රයුක්ත ක්‍රියාත්මක වෙන්නේ මේකයි. ඒතර යාට පවතින දුර මම මෙතන x කියලා ගන්නවා. මෙතන සෙන්ටිමීටර 16ක් අපිට දීලා. එහෙනම් අපි ගන්නවා ළමයි සංප්‍රයුක්තය වටා ගුරුනේ. සංප්‍රයුක්තය වටා ගුරුනේ ගන්න මෙන්න මේ දිශාව. හරි. දැන් නම් මම ඒකට තමයි දාන්නේ නේ. දැන් මේ අවස්ථාව. මේ සංප්‍රයුක්ත විශාලත්වය කියන්නේ සංප්‍රයුක්ත විශාලත්වය අපිට එන්නේ නමයි r සමානයි සංප්‍රයුක්ත විශාලත්වය 5න් 3ක් අඩු වෙනවා. ප්‍රතිවිරුද්ධ වෙන. එතකොට එන්නේ උත්තරේ සංප්‍රයුක්තය 2යි නිව්ටන්. සංප්‍රයුක්තය 2යි නිව්ටන්. එතකොට දිශාව තියෙන්නේ 5යි නිව්ටන්ගේ දිශාවම තමයි. 5යි නිව්ටන්ගේ දිශාවට. එතකොට අපි බලමු දැන් ඔන්න ගූර්ණ මූලධර්මයේ දාලා ඕලක්ෂය වටා. ගූර්ණේ දාන්න. දාපු ගමන් 5යි නිව්ටන්ගෙන් දාන එනම් සංප්‍රයුක්තයෙන් එන ඉස්සර බලන්න සංප්‍රයුක්තයෙන් එක බිඳුව වෙනවා. r වතාවක් දුර බිඳුවයි. එතන 5යි නිව්ටන් කියනවා පහවතාවක් x කියලා. ඒ දිශාවට දෙන නිසා පහවතාවක් x 3යි නිව්ටන් ගෙන් ඉන්න ඍණ. තුනවතාවක් එයාට තියෙන දුර වෙනවා 16 ධන x සෙන්ටිමීටර වලින් යනවා. සුළු කරපුවාම මෙතන 5x ඍණ 48යි ඍණ 3යි. x ඍණ 48 මේ පැත්තට එනවා. මේ පාට එක බිඳුවක් යන පැත්තේ. හරි. එතකොට මෙතන යනවා ඍණ 48 මෙහෙට එනකොට ධන වෙනවා. මෙතන සුළුවම 2x එනවා. x එනවා 12යි සෙන්ටිමීටර කියලා. x 12යි සෙන්ටිමීටර කියලා තමයි. ඒතර 5යි නිව්ටන්ට සෙන්ටිමීටර 12ක් යටින්. උගලන්ට පේනවා ඇති ධන උත්තරයක් තමයි ආවේ. ධන උත්තරයක් ආවේ. එතකොට 5යි නිව්ටන්ට 12යි සෙන්ටිමීටර ඈතින් තමයි තියෙන්නේ. 3යි නිව්ටන්ට 28යි සෙන්ටිමීටර ඈතින් තියෙනවා. අයි මෙතන 16 මෙතන 12. දෙකේම එකතුවක් තමයි 28 සෙන්ටිමීටර ඈතින් r පවතින මෙන්න මේ කියන දිශාවට. 5යි නිව්ටන්ගේ දිශාවට 2යි නිව්ටන් විශාලත්වයක් සහිතයි. පැහැදිලිද? ඔන්න ඔය ආකාරයට තමයි අපිට මේ අදාළ බල පද්ධතියේ සංප්‍රයුක්ත හොයන්න වෙන්නේ. හොඳයි. ওই ගණන් දෙක තමයි මම ඔයගලන්ට හොම්වර්ක් දුන්නේ සාකච්ඡා කරන්න.
දැන් ඒතකොට මම බලන්නම් කාලයත් එක්ක මට දැන් පුළුවන් වෙනවද සාකච්ඡා කරගෙන යන්න අපේ සමතුලිතතාවයේ දෙවෙනි අවශ්‍යතාවය පිළිබඳ මේ පිළිබඳව සාකච්ඡා කරලා ගණනය කිරීම කීපයකට කරන්නට ඕනේ. බලමු වෙලා තිබුණොත් මම මේ වීඩියෝ එකට ඇටච් කරනවා. එහෙම නැති වුණොත් මට තවත් වීඩියෝ එකකට යන්නට සිදු වෙනවා ඒ පිළිබඳව සාකච්ඡා කරන්න. හොඳයි. දැන් එහෙනම් මම කාලේ ඉතුරු වෙලා තිබිච්ච නිසා මම මේ වීඩියෝ එකටම ඇටච් කරනවා මේ කොටසත්. මම සාකච්ඡා කරනවා ළමයි සමතුලිතතාවයේ දෙවෙනි අවශ්‍යතාවය පිළිබඳව. දැන් ඔයගොල්ලෝ දන්නවනේ දෙවෙනි අවශ්‍යතාවය හැබැයි මම ගොඩක් පිළිබඳව කරුණු සාකච්ඡා කරලා ආපු නිසා සමහරට අමතක වෙලත් ඇති. පළවෙනි අවශ්‍යතාවය අපි ඉගෙන ගත්තා සංප්‍රයුක්ත බලය ශුන්‍ය වෙන්න ඕනි කියලා වස්තු පද්ධතියක් මත සලකුණු ලබන ඕනෑම දිශාවක් ඔස්සේ සංප්‍රයුක්ත බලය. දෙවෙනි අවශ්‍යතාවය යටතේදී මම සාකච්ඡා කරා ළමයි සංප්‍රයුක්ත ගූර්ණය සලකුණු ලබන ඕනෑම භ්‍රමණය වෙන දිශාවක් ඔස්සේ සංප්‍රයුක්ත ගූර්ණය ශුන්‍ය විය යුතුයි කියලා. හරිද? සලකුණු ලබන ඕනෑම දිශාවක් ඔස්සේ සංප්‍රයුක්ත ගූර්ණය ශුන්‍ය වෙන්න ඕනි කියලා. අන්න එහෙමනම් නම් මේ කාරණාව පදනම් කරගනිමින් දැන් අපිට පුළුවන් දෙවෙනි කතන්දරේ ගොඩනගන්න. එහෙනම් අවශ්‍යතාවය අපිට ලියා ගන්න පුළුවන් මේක තමයි අවශ්‍යතාවය. සිග්මා ටෝ සමානයි බිඳුව. අපිට ඕන මේක ආයෙ නැවත මතක් කරගන්න වචනයෙන් ලියන්න පුළුවන් මෙතන ඉස්සරහින් වචනයෙන් ලියා ගන්න පුළුවන්. right? බල පද්ධතියක සලකුණු ලබන ඕනෑම චක්‍රීය දිශාවක් ඔස්සේ සලකුණු ලබන ඕනෑම චක්‍රීය දිශාවක් ඔස්සේ සංප්‍රයුක්ත ගූර්ණය ශුන්‍ය වන්නේ නම් පද්ධතිය සමතුලිත වේ. පද්ධතිය සමතුලිත වේ. හරි. මොනකම් පද්ධතිය සමතුලිත වන්නේ නම් පද්ධතිය සමතුලිත වන්නේ නම් සලකුණු ලබන ඕනෑම චක්‍රීය දිශාවක් ඔස්සේ පද්ධතියේ සංප්‍රයුක්ත ගූර්ණය ශුන්‍ය විය යුතුයි. අන්න එහෙම ගන්නත් පුළුවන්. හරි. කැමති දේ රෝල්ලන්ට මේ සටහන දාගන්න පුළුවන් ළමයි. හරි. එතන දෙවන අවශ්‍යතාවය මේකයි. සිග්මා ටෝ සමානයි බිඳුව වෙන්න ඕන. හරි. දැන් මේක මම පැහැදිලි කරන්න යනවා ඔයගලන්ට උදාහරණයකින් මෙන්න මේ විදිහට. ඔයාලා උත්සාහ කරන්න මම මේක පැහැදිලි කරන්න උදාහරණයක්. මෙතන දිනවා ළමයි යම් කිසි දණ්ඩක් ඒකාකාර දණ්ඩක් කියලා ගන්න. මේ දණ්ඩ මම මේ විදිහට කෙලවරවල් දෙකක පිහිදාර දෙකකින් මේ විදිහට සම්බන්ධ කරලා දෙනවා. මේ පිහිදාර දෙක මත තියලා තියෙනවා. එතකොට මේ වගේ මෙයාගේ මේ පැත්තෙන් අපි හිතමු එල්ලලා තියෙනවා මේ වගේ ස්කන්ධයක්. ඒ වගේ මෙයාට බරක් තියෙනවා අපි ගමු W1 කියලා බර. මෙතන බර එනවා W2 කියලා. ඒක පහළට මේ විදිහට ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තමයි ඉහළට ක්‍රියාත්මක වෙනවා මෙතනින් අභිලම්බ බලය R1 මෙතනින් එනවා R2. හරිද? ඔය වගේ බල ක්‍රියාත්මක වෙලා තියෙනවා. පද්ධතිය දැන් ඔයගොල්ලෝ තේරුම් ගන්න මෙන්න මේ ආකාරයට බල ක්‍රියාත්මක වෙලා තියෙනවා කියන්නේ. එතකොට අපිට ඕන මේ දුරවල් ගන්න පුළුවන්. මෙතනලා මෙතනට තියෙන දුර D කියලා ගත්තොත් මැද තියෙන නිසා මෙතන මෙතන තියෙනවා D. දුර D කියලා. හරිද? එහෙම ගත්තු ඔයගලන්ට පුළුවන්. ඕනනම් සටහනක් දාගත්තා මෙතන තියෙන දුර x කියලා දෙන්නම්. right. ඔන්න ඔය වගේ සටහනක් දාගන්න. පද්ධතිය ඕන දුරවල් ටිකක් මාක් කරලා දීලා තියෙනවා. දැන් මම යනවා ළමයි කතන්දරයක් ගොඩනගන්න. මෙතන ඔයගලන්ට පේන පද්ධතිය මත right මේ පද්ධතිය මත සංප්‍රයුක්ත බලයක් තියෙනවද නැද්ද කියන එක හොයන්න පුළුවන්. හරි. දැන් අපි මෙහෙම ගමු පද්ධතිය මත. පද්ධතිය මත සංප්‍රයුක්ත බලය. හරි. ඒ කියන්නේ සිග්මා F එක හොයන්න පුළුවන්. සිග්මා F එක මම ගන්නවා මෙතන දෙන්නේ R කියලා. හරිද? R කියලා ගන්න පුළුවන්. අපි දන්නවා දැන් පද්ධතිය සමතුලිත නිසා R බිඳුවයි. සංප්‍රයුක්ත බලයක් නැහැ කියන එක අපි දන්නවා. පද්ධතිය සමතුලිතයිනේ පළවෙනි කන්ඩිෂන් එකෙන් අපි වාගත්තානේ සිග්මා F සමානයි බිඳුව වෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ R බිඳුවයි කියලා දැනටම දන්නවා. හැබැයි දෙවෙනි කන්ඩිෂන් එකට යන්න ඕන නිසා මේ කාරණා පස්සේ පාවිච්චි කරන්න ඕනයි. හරි. දැන් මට පද්ධතියම සංප්‍රයුක්ත බලය හොයාගත්තට පස්සේ මම නිකන් හිතන්නම් ළමයි සංප්‍රයුක්ත බලය නිකන් මේ දිශාවකට එහෙම ක්‍රියාත්මක වෙනවා. මේ තියෙන සංප්‍රයුක්ත බලය R ඔය වගේ ක්‍රියාත්මක වෙනවා. එතකොට මම මේ තෝරගන්න ලක්ෂය මම මේ ලක්ෂය O කියලා ගත්තොත් මම O ලක්ෂය වටා ගූර්ණ ගන්නවා. O ලක්ෂය වටා ගූර්ණ ගත්තොත් මම දන්නේ හැබැයි ළමයි ගූර්ණ මූල ධර්මයට අනුව. මතකනේ ඔය ගූර්ණ මූල ධර්මනේ. ගූර්ණ මූල ධර්මයට අනුව අපි ලිව්වා ඔයගලන්ට මතක ඇති සංප්‍රයුක්ත බලය මගින් O ලක්ෂය වටා ඇති කරන ගූර්ණයම තමයි පද්ධති එක් බලය මගින් ඇති කරන ගූර්ණවල VGI එකට සමාන වෙන්නේ. අපි එහෙම කිව්වා ගූර්ණ මූල ධර්මයේදී කිව්වා. අපි ඒක පාවිච්චි කරන්නේ නේද? එහෙනම් මම මෙතන තියෙන දුර මන් නිකන් ගන්නම් D කියලා. එහෙනම් එනවා R වතාවක් D සමානයි O ලක්ෂය වටා ගූර්ණ ගන්නකොට එක එක්කෙනාගෙන් එන ගූර්ණ ලිව්වොත් තමයි මට එනවා මෙතන O ලක්ෂය වටා ගද්දි අපි ගමු දිශාවක් තිරණ කරගමු. ඒ කියන්නේ මේ දිශාව තමයි දාන දිශාව නේ. උඩට තියෙන එක රියත් සංප්‍රයුක්ත බලය. එතකොට එනවා R2 ගෙන් වැඩි වුණාම එන්නේ මොකද්ද නම?
R2 ගෙන් වැඩි වුණාම එනවා දුර එන්නේ මෙතන තියෙන දුර හොයාගන්න ඕලක්ෂය D. ඒ වගේම R1 ගෙන් 1 ගෙන් එන්නේ ඍණ එකක්. R1 වතාවක් D. ඒ වගේම W2 ගෙන් එන්නේ ඍණ එකක්. W2 වතාවක් X ඔන්න ඔය තමයි. අපි W1 ගෙන් එන්නේ. ඕක හරහා තියෙන නිසා. ඕක හරහා එන නිසා ඒකෙන් එයාගෙන් එන්නේ. දැන් කතන්දරේ තේරුණා. R2 හරහා එන එක ධන වුණා. R1 ගෙන් අපි මේ දිශාවට ගන්නේ දැන්. සම්ප්‍රයුක්ත ගුණ ගන්නේ මෙන්න මේ දිශාවට. R1 ගෙන් ධන වෙනවා R2 ගෙන් ධන වෙනවා R1 ගෙන් ඍණ වෙනවා W2 ගෙනොත් ඍණ ගුණයක් තමයි එන්නේ VGI එකකදී එහෙම එන්නේ W1 ගෙන් එන්නේ නැහැ ඕලක්ෂය හරහා නිසා බිඳුව. දැන් අපි අර පද්ධතිය මත සංප්‍රයුක්ත බලය සිග්මා F සමානයි R කියලා ගත්තාම පද්ධතිය සමතුලිතයි කියලා මම මුලදීම කිව්වනේ. පද්ධතිය සමතුලිත නම් සිග්මා F සමානයි බිඳුවයි කියලා පළවෙනි කන්ඩිෂන් එකේ. පළවෙනි අවශ්‍යතාවයම අපි ඔප්පු කරලා ඉවරයි. පද්ධතිය සමතුලිත නැහැ සිග්මා F සමානයි බිඳුව. ඒ කියන්නේ R බිඳුවයි. R බිඳුව නැති කියන ළමයි මෙතන සංප්‍රයුක්ත බලයක් නැහැ. එහෙනම් අනිවාර්යෙන් සංප්‍රයුක්ත ගුණය හොයලා බැලුවොත් පද්ධති සංප්‍රයුක්ත ගුණය ශුන්‍යයි. එතකොට ළමයි මොකද වෙන්නේ? මේ කන්සෙප්ට් එකම තමයි සංප්‍රයුක්ත ගුණය ශුන්‍යයි කියලා. එතකොට ළමයි බලන්න වෙන දේ මෙතනදී හරි සුවිශේෂී දෙයක් වෙනවා ළමයි. ඒ තමයි මම ඍණ ටික හැකත් කරගන්න. මෙතන R2D ඍණ ටික හැකත් කරගත්තාම R1D ධන W2X. මෙතන බලන්න R2D කියලා කියන්නේ වාමාවර්ත දිශාවට ඕලක්ෂය වට වාමාවර්ත දිශාවට භ්‍රමණය වෙන්න හේතු වෙච්ච ගුණය. වාමාවර්ත දිශාවට භ්‍රමණය වෙන්න හේතු වෙච්ච ගුණය තමයි R2D කියලා කියන්නේ. එතකොට R1D සහ W2X කියලා කියන්නේ ඕලක්ෂය වට දක්ෂිණාවර්ත දිශාවට භ්‍රමණය වෙන්න හේතු වෙච්ච ගුණයන් වල ඓක්‍යය. එහෙනම් මෙතනදී අවසාන රිසල්ට් එකක් එනවා පද්ධතිය සමතුලිත වුණාම ඕලක්ෂ යම්කිසි සලකුණු ලබන ලක්ෂයක් වට සමතුලිත පද්ධතියක වාමාවර්ත දිශාවට පවතින ගුණයන් දක්ෂිණාවර්ත දිශාවට පවතින ගුණයන් වලට සමාන වෙනවායි කියන්නේ. හරි. වාමාවර්ත දිශාවට භ්‍රමණය වෙන්න හේතු වෙන ගුණයන් වලට දක්ෂිණාවර්ත දිශාවට භ්‍රමණය වෙන්න හේතු වෙන ගුණයන් වල ඓක්‍යයට සමාන වෙනවායි කියන එක මෙතනදී පැහැදිලි වුණා. කාරණා පැහැදිලිද නම? අපිට උදාහරණයක් අරගෙන මෙන්න මේ කතන්දරේ පැහැදිලි කරන්න පුළුවන්. එතකොට ඕගලන්ට ඉස්සරහට පාවිච්චි කරන්න පුළුවන් රිසල්ටන්ට් එක තමයි කෙලින්ම බය නැතුව සිග්මා ටෝ සමානයි බිඳුව කියලා අරගෙන යන්න. මෙන්න මේක තමයි අපි අර ගුණ මූලධර්මයෙන් ඔප්පු කරලා දෙන්නේ. රිසල්ටන්ට් එක බිඳුවක් වෙනවනේ. සිග්මා ටෝ එක බිඳුවක් වෙනකොට බය නැතුව ළමයි VGI ഐක්‍ය සලකනු ලබන ඕනම ලක්ෂයක් කරා පවතින VGI ഐක්‍ය බිඳුවට සමාන කරගෙන ගාන හදාගෙන යන්න තමයි කියන්නේ. පැහැදිලිද? සමුද්‍රිත පද්ධතියේ දෙවෙනි අවශ්‍යතාවයට කොහොම තමයි ඇප්ලයි කරගෙන යන්නේ. ඒතර මම උත්සාහ කරනවා යනවා ඔයගොල්ලන්ට දැන් ඉදිරියේදී ගණන් කීපයක් දීලා සුළු කරන්න මම ඔයගොල්ලන්ට ගණන් කීපයක් දෙන්න. ඔයගොල්ලෝ හදාගෙන යන මම එකේ තෝරාගත්තු ගණන් කීපයක් සුළු කරන්න උත්සාහ කරනවා. ඒ නිසා මේකේ නෝට් එකක් දාගමු. උදාහරණ විදිහට මේක සටහන් කරගෙන හරි ඕලක්ෂයට ගුණ මූලධර්මයට මේක ඔප්පු කරගෙන ඔයගොල්ලෝ මේ අවසානයට ආවට පස්සේ මම මෙතන ලියන්නම් ඕලක්ෂය වටා right දක්ෂිණාවර්ත ගුණවල VGI ഐක්‍ය සමාන වුණා වාමාවර්ත ගුණවල VGI ഐක්‍ය. පැහැදිලි? දක්ෂිණාවර්ත ගුණවල VGI ഐක්‍ය වාමාවර්ත පවතින ගුණවල VGI ഐක්‍යයට මෙතනදී සමාන වෙලා තියෙනවා. හොඳයි. දැන් එහෙනම් ওই කාරණා ඔයගලන්ට පුළුවන් නෝට් ඩවුන් කරගන්න, සටහන් කරගන්න. මම දැන් යනවා ගණන් කීපයක් ඔයගලන්ට දෙන්න ඉක්මනට හදමු. right? හොඳයි. ළමයි මම තෝරගන්නවා පළවෙනි ප්‍රශ්නේ. පළවෙනි ප්‍රශ්නය ඔයගොල්ලන්ට හොයන්න කියලා තියෙන්නේ උපසදානකුත් දීලා තිබුණා. F1 සහ F2 ගේ අගයන් ටික තමයි හොයන්න කියලා තිබුණේ ළමයි. හරිද? දැන් එහෙනම් ඉස්සෙල්ලා මම මේක උපසදාන ඇඳ ගන්න. උපසදානනේ දීලා තිබුණේ මෙන්න මේ වගේ පත්‍ය. මම පළවෙනි ගාන තමයි හරිද? හරිද? මෙන්න මෙවැනි ආකාරයක පත්‍යක් තමයි දීලා තිබුණේ. ඉතින් තිබුණා ආදති දෙකක්. මේ ඉහළට තියෙනවා බලය F1 ඊළඟට F2 then බර ක්‍රියාත්මක වෙනවා 200 නිව්ටන්
ඒ වගේම 451 බරකුත් මෙයා දරාගෙන ඉන්නවා. ඒක දුරවල් ටික දීලා තිබ්බේ ඔයගොල්ලන්ට. මෙතන මෙතන L බෙදීම 2යි. මෙතන මෙතන L බෙදීම 4යි. මෙතන මෙතන L බෙදීම 4ක් කියලා තමයි. එන්නම තමයි දීලා. හරිද? එතකොට කියන්නේ දණ්ඩේ කෙලවර ආධාරකමකින් නැති කරන F1 සහ F2 ගේ විශාලත්ව හොයන්න කියලා. හරි. දැන් මෙවැනි පද්ධතියක් මේ දෘಢ වස්තුවක පද්ධතියක් මේක ඔයගොල්ලෝ දකින්න. මෙතන තියෙන බාර ඇති දණ්ඩක්. හරි. දෘಢ වස්තුවක්. එතන මෙයාගේ අපි නිදහස් බලසටහන ලකුණු කරගෙන තියෙනවා. සම්පූර්ණ බලයන් ටික ලකුණු කරගෙන තියෙනවා. එතකොට මම සම්පූර්ණ අවශ්‍යතාවය දෙකම මේ ගාන හදන්න පාවිච්චි කරනවා. පළවෙනි අවශ්‍යතාවය සහ දෙවෙනි අවශ්‍යතාවය. එතන මම යනවා මුලින්ම මෙන්න මේක සටහනක් දාගන්නවා. ලියනවා පද්ධතිය සමතුලිත බැවි. පළවෙනි අවශ්‍යතාවය මොකක්ද නේද? පද්ධතිය සමතුලිත බැවි ඕනෑම දිශාවක් ඔස්සේ සංප්‍රයුක්ත බලය ශූන්‍ය විය යුතුයි. මම එහෙනම් ගන්නවා සිරස් දිශාව ඔස්සේ. සිරස ඉහළට මම ගත්තොත් සිග්මා සමාන බිඳුව කියලා ගන්න පුළුවන්. එහෙනම් ඉහළට එන බලයන් දෙක වෙනවා F1 ධන F2 දෙකම ධන වෙනවා. වෙන වෙන්නේ බර 200යි ඒ වගේම අමතර වෙලා තියෙන මෙතන දීලා තියෙන බලයක් 450 සමාන වෙන බිඳුව. එහෙනම් මට මෙතනින් හොයන්න පුළුවන් F1 ධන F2 කියන්නේ 550යි නිව්ටන්. පළවෙනි සමීකරණය. පළවෙනි අවශ්‍යතාවය තමයි හෙව්වේ. මම යනවා දෙවෙනි අවශ්‍යතාවය. දෙවෙනි අවශ්‍යතාවය මොකද්ද? ඕනම සලකන ලබන ඕනම ලක්ෂයක් පටා ගත්තොත් සංප්‍රයුක්ත ගුණේ ශූන්‍ය වෙන්න ඕන. මම දන්නේ මම දැන් ගන්න ඕනේ මොන ලක්ෂයද කියලා. අපි ඕන ලක්ෂයක් තීරණය කරන්න පුළුවන්. මම ගන්නවා මේ ලක්ෂය. අපිට ඕන මේ A ලක්ෂය A කියලා ගන්න පුළුවන්, මේක B කියලා ගන්න පුළුවන්, මැද ලක්ෂය O කියලා ගන්න. මම දැන් ළමයිකින් ඇහුවොත් මේක ඔයගොල්ලෝ ගන්න හොඳම ලක්ෂය මොකද්ද? ළමයි මුලින්ම දෙන උත්තරේ තමයි O ලක්ෂය ගන්න හොඳයි කියලා කියන්නේ. මොකද එයාට 200 අයින් කරන්න පුළුවන් O ලක්ෂය ගත්තොත්. ඒතර එහෙම හිතන ළමයාට ඇයි හිතන්න බැරි A ලක්ෂය ගත්තොත් ඊට වඩා හොඳයි කියලා. මොකද A ලක්ෂය ගත්තොත් තමයි F1 ගෙන් එන ඉෆෙක්ට් එක නැති වෙනවා. F1 ගෙන් එන ගුණ නැති වෙනවා. ඒතර නොදන්න පදයකට තියෙන F2 විතරයි. ඒතර ලේසියෙන්ම එකපාරින්ම උත්තරය හොයාගන්න පුළුවන් F2 ගේ අගය. O ලක්ෂය වටා ගත්තොත් නොදන්න අගයන් දෙක වෙනවා. මේ සමීකරණ දෙකක් එනවා. එතකොට නොදන්න අගයන් දෙකක් තියෙන F1 F2 මේකේ දන්නේ නැහැ. මෙතන දන්නේ නැහැ. මේ දෙක සමගාමීව සුළු කරන්න වෙනවා. ඊට වඩා ලේසි A ලක්ෂය වටා ගුණ ගත්තා නම් F1 ගෙන් එන ඉෆෙක්ට් එක නැති වෙලා යනවා. පැහැදිලි? එහෙනම් මම මොකද කරන්න තමයි? දැන් ගූර්ණ මූලධර්මය නෙමෙයි මේ පාවිච්චි කරන්නේ. ගූර්ණ මූලධර්මයෙන් හොයාගත්තු අවසාන රිසල්ට් දෙක තමයි පාවිච්චි කරන්නේ. සිග්මා සමානයි බිඳුව සහ සිග්මා ටෝ සමානයි බිඳුව. සමතුලිත පද්ධතියක් නේද? සංප්‍රයුක්ත බලයක් නැහැ. සංප්‍රයුක්ත බලය ශුන්‍යයි. ඒක නිසා අපිට කෙලින්ම සිග්මා ටෝ සමානයි බිඳුව කියලා ගන්න පුළුවන්. ඒක ඔප්පු කරා අපි කලින්. හරි? දැන් එන ඉලක්ෂය වටා මම දැන් ගන්නේ ගූර්ණය. ඉලක්ෂය වටා ගන්නකොට බිඳුවට සමාන වෙනවා සංප්‍රයුක්ත ගූර්ණය. දිශාව කොට ගන්න තියෙන මම අරන් තියෙන්නේ මේ පැත්තට. ඔය පැත්තට ගන්නකොට F2 ගෙන් එන ධන එකක් F2 වැඩි කිරීම L කියලා යනවා. මෙතන තියෙන දුර L තමයි. මේ දෙක කොහොම එකතු කරලා බලන්න L කියලා තමයි. එතකොට මෙයාගෙන් එන්නේ ඍණාගය. 200 වතාවක් L බෙදීම 2යි. මෙතන එනවා ඍණ 450 වතාවක් L බෙදීම 2ට එකතු වෙන්න ඕන L බෙදීම 7යි. හරි නේද මොකද? එතකොට ළමයි සුළු කරලා බලමුත් මෙතනින් එනවා F2 L ධන වෙනකොට මෙතනින් එනවා CIL ධන මෙතනින් එනවා ළමයි 450 වතාවක් සුළු කරොත් 3යි L බෙදීම 4යි. හරි නේද? 3යි L බෙදීම 4යි. දැන් එතකොට L කැපිලා යනවා තුන් දෙනාගම තියෙන නිසා F2 වෙනවා මෙතනදී 100 ධන 450 සුළු කරොත් එනවා මෙතන 112.5යි. එතකොට එනවා 337.5යි. එතකොට එන්නේ 437.5යි නිව්ටන් කියලා F2 කියන්නේ. F2 437.5 නිව්ටන් කියලා ආවොත් අපිට එකෙහි ආදේශ කරලා මට මේ ලස්සනට උත්තරයක් ගන්න පුළුවන්. F1 ගේ අගය එනවා ළමයි 650න් අඩු වෙන්න ඕනේ. F2 කියන්නේ 437.5 650න් අඩු වෙනවා ළමයි 212.5යි නිව්ටන් කියලා. දැන් මේ තියෙන F1 ගේ අගය. F1 සහ F2 මේ ආකාරයට පාගන්න පුළුවන් උනේ. පැහැදිලිද? දැන් ඔය ආකාරයට තමයි හදන්නේ. හරි. එහෙනම් මම තෝරගන්නවා දෙවෙනි ප්‍රශ්නය. දෙවෙනි ප්‍රශ්නයත් අපි හදලා බලමු. පුළුවන් විදියට ගණන් ටිකක් ඔයගලන්ට මම හදන්න උත්සාහ කරන වැඩි තේරුම් ගන්න. එනින් පස්සේ ඉතුරු ටික ඔයගලන්ට බාරයි කරගෙන යන්න ප්‍රශ්න තිබුණොත් ඔයගලන්ට යොමු කරන්න පුළුවන්. හරි? මම දෙවෙනි ප්‍රශ්නේ තෝරගන්නවා. දෙවෙනි ප්‍රශ්නේ කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. වෙනි ආකාරයක බලපද්ධතියක් දීලා තියෙනවා.
එතන F1 F2 කියන එක වැදගත් නෑ ආ. F1 F2 කියන එක අපිට එතනදි වැදගත් වෙන්නේ. පාද පද්ධතියේ සමතුලිතතාවය පැවතීමට නම් ආධාරකයේ තැබිය යුත්තේ 200යි නිව්ටන් බාරයේ සිට කොපමණ දුරකින්ද කියලා. දැන් මේ පද්ධතිය මෙහෙම තියෙනකොට කොච්චර දුරකින්ද මේ ආධාරකයේ තියන්න ඕන කියලා තමයි අහන්නේ ළමයි. ඒ දුර අපි දන්නේ නැහැ. මේවා නම් මේ බලයන් තියෙන දුර වල ටික දීලා තියෙනවා. මේවා ඉතල වෙලට L බෙදීම දෙකයි. කෙලවරේ මැද්දේ තමයි මේ 200 100 500 තියෙන්නේ. නමුත් මේ ආධාරකයේ කොතනින්ද තියන්න ඕන කියලා තමයි ඔයගොල්ලන්ගෙන් අහන්නේ. මේ ආධාරකයේ කොච්චර දුරකින් තියන්න ඕන. මට එහෙනම් තීරණය කරන්න පුළුවන්. මේ ලක්ෂේ A කියලා ගන්නවා. මේක B කියලා ගන්නවා. මැද ලක්ෂේ වුණා O කියලා ගන්නවා. මම කියනවා මෙතනදී කියනවා S කියන බලය ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඔයගලන්ට ඕන තැනක ඉඳලා ගන්න පුළුවන් ගුරුන. මම ගන්නවා A ලක්ෂේ ඉඳලා. A ලක්ෂේ සිට මෙන්න මෙච්චරක් දුරින් ක්‍රියාත්මක වෙනවා කියලා හොයාගත්තා නම් එහෙම කිව්වනම් අපිට හරියටම කියන්න පුළුවන් නිශ්චිත තැන කොතනද කියලා. S බලය ක්‍රියාත්මක වෙන. එහෙම නැත්නම් මේ ආධාරකයේ තිබිය යුතු තැන මට හරියටම කියන්න පුළුවන් x හොයාගත්තා. එහෙනම් මම A ලක්ෂයේ සිට තියෙන දුර x කියලා ගන්නවා. පැහැදිලිද? හොඳයි. ෆස්ට් කන්ඩිෂන් පළවෙනි අවශ්‍යතාව. හොඳයි. පද්ධතිය සමතුලිත බැවින් ඔය වාක්‍ය ලියන්න ඕනේ. එතකොට සිග්මා f සමානයි බිඳුව කැමති දිශාවකට දාන්න මේකේ බලයන් තියෙන සිරස්ත නිසා මම සිරස්ත ඉහළට දැම්මා. එතකොට s දාන වෙනවා ඍණ 200යි ඍණ 100යි ඍණ 500යි සමානයි බිඳුව. එහෙනම් s සමාන වෙනවා මෙතනදී 800යි නිව්ටන්. ඔන්න පළවෙනි අපි. s කී විශාලත්වය හොයාගන්න. දැන් මම ඊළඟට කරන්නේ දෙවෙනි කන්ඩිෂන් එකට යනවා. සිග්මා ටෝ සමානයි බිඳුව දානවා a ලක්ෂේ වටා. a ලක්ෂේ වටා ගුරුල ගන්න. අරන් තියෙන කොයි දිශාවටද මේ දිශාව. අනිව ගන්නකොට ළමයි ඔන්න බලන්න. s කින් ධනාගයක් එනවා. බිඳුවට සමාන වෙනවා s කින් එන්නේ ධනාගයක් s වතාවක් x. ඍණ වෙනවා 200න් එන්නේ නැහැ. 200න් එන එක බිඳුවක් වෙනවා මොකද? දුර බිඳුවක් නිසා ඔයාලට පේන්නේ a ලක්ෂය හරවන්නේ එතන නොලිවල් ප්‍රශ්නයක්. අයි ඍණ 100 වතාවක් මෙතන තියෙන දුර l බෙදීම 2යි. ආයි 500 එනවා ඍණ 500 වතාවක් l කියලායි. තියෙන දුර l කියලා තමයි b ලක්ෂය. දැන් එතකොට මේක සුළු වුණා මෙතනින් එනවා 50යි. සුළු කරගමු. මෙතන එනවා sx සමානයි 50යි ඔක්කොම එනවා 550යි l. සුළු වුණාම එනවා මම x උනේ හොයන්න ඕනේ x. එතන 550යි l බෙදීම s. s හොයාගත්තා නම් 800යි කියන්නේ. ආදේශ කරනවා 800යි. බිඳුව කැපුණා 5න් සුළු කරොත් එනවා මෙතන 11යි l බෙදීම 16යි කියන්නේ. හොරයි ඔක තමයි අවසාන උත්තරේ. x කියන්නේ එන්නේ 11යි l බෙදීම 16යි. මේ ලක්ෂයේ සිට 11යි l බෙදීම 16යි කාටරි ආවොත් ළමයි 5යි l බෙදීම 16යි කියලා. ඒ ඇවිල්ලා තියෙන b ලක්ෂයේ ඉඳලා තියෙන දුර. b ලක්ෂයේ ඉඳලා තියෙන දුර එන්නේ 5යි l බෙදීම 16යි. මොකද මෙතන සම්පූර්ණ දුර l නේ. l කියෙන් x ප්‍රමාණය අඩු කරපුවාම එන්නේ. ඒ කියන්නේ l කියෙන් ඔයගොල්ලෝ අඩු කරලා බලන්න 11යි බෙදීම 16යි. ඒතකොට එන්නේ 5යි l බෙදීම 16යි. ඒ කියන්නේ b ලක්ෂයේ සිට දුර එන්නේ 5යි l බෙදීම 16යි. a ලක්ෂයේ සිට දුර එන්නේ 11යි l බෙදීම 16යි. o ලක්ෂයේ සිට දුර එන එක්කෙනාට ඒකට ඇති වෙනස් වර්ගයක් තියෙනවා. හරි? එයා හොයලා බලන්න එයාට ඒ 11යි l බෙදීම 16යි l බෙදීම දෙකක් අඩු කරපුවාම වෙනාගේ තමයි එන්නේ. ඒ කියන්නේ 3යි l බෙදීම 16ක් වගේ තමයි එන්නේ. හරි? හිතලා බලන්න. හරි. හරි කියලා හිතනවා. හරි 3යි l බෙදීම 16ක් එන්න ඕනේ. o ලක්ෂයේ සිට ගත්තොත්. හරි ඔය ආකාරයට අපිට එහෙනම් දෙවෙනි ප්‍රශ්නයක් හදලා ගන්න පුළුවන්. හරි? මම ඊට පස්සේ ඔයගොල්ලෝ එක්ක ආයෙ සාකච්ඡා කරන්න උත්සාහ කරන්න හතරවෙනි ප්‍රශ්නේ කාලයක් එක්ක අරබදින නිසා අපිට වැඩිපුර ගණන් ප්‍රමාණයක් හදන්න ඕන වෙන්නේ නැතු වෙයි. right එතකොට මම සාකච්ඡා කරනවා දැන් ඔයගොල්ලොත් එක්ක හතරවෙනි ගාන වැදගත් ප්‍රශ්නයක් නිසා සමහරවිට මට මේ ගානෙන් පස්සේ සාකච්ඡා කරගන්න බැරුවේ. ආයෙත් වුණොත් මම සතිරේකව වීඩියෝ එකක් දාලා අවතර ගාන ටිකක් පාස් පෙපස් කරනවා කරන්න උත්සාහ කරන්න. right හතරවෙනි ගාන තියෙන්නේ මෙන්න මේවා. මෙතන තියෙනවා 60යි නිව්ටන්. මෙතන තියෙනවා ළමයි 50යි නිව්ටන්. අවතර දෙක අතර තියෙනවා 80යි නිව්ටන් කියලා එකක්. අංශක තියෙන ආනතියකින්. ඒ වගේ මෙතන තියෙනවා 70යි නිව්ටන්. දණ්ඩට බරක් තියෙනවා. මේ බර මැද්දෙන් ක්‍රියාත්මක වෙනවා ඒක 40යි නිව්ටන් කියලා දීලා තියෙනවා. එතකොට අපි බලමු මෙයාගේ අදාළ බලයන්ට දුරවල් දීලා තියෙන විදිහ. එතකොට මෙතන දීලා තියෙනවා 0.2යි right මෙතන දීලා තියෙනවා 0.6යි මෙතනට 0.2යි මෙතනට එනවා කෙලින්ම 0.5යි හරි මැද්දෙන් ක්‍රියාත්මක වෙන බාර නේද අපි දැන් හිතලා බලමු මොකද්ද වෙන්න ඕනේ මෙතන කියන්නේ පහත රූපේ පෙන්වන ඇති ඒකාකාර දණ්ඩේ 40 නිව්ටන් වන බර 40 නිව්ටන් වන අතර දණ්ඩ සමතුලිතතාවය පවත්වා ගැනීම සඳහා යෙදිය යුතු බලයෙහි අගය දිශාව සහ යෙදිය යුතු ස්ථානය හොයන්න තුනක් හොයන්න කියලා කියනවා. හරි?
විශාලත්වය දිසාවයි යෙදිය යුතු ස්ථානය හොයන්න කරනවා. දැන් මේක දිහා බලපුවාම එකපාර වැඩි තේරෙන්නේ. ඒ කියන්නේ මේක පද්ධතිය සමතුලිත නැහැ කියලා තමයි කියන්නේ මේගොල්ලෝ. පද්ධතිය සමතුලිත නැහැලු අපි මේක සමතුලිත කරන්න අමතර බලයක් යොදන්නවලු. මේ යොදන්න ඕන බලය කොතනින්ද යොදන්න ඕන? එයාගේ විශාලත්වය කොච්චරද? එයා කොයි දිශාවට යොදන්න ඕන? ඒක තමයි අහන්නේ. එහෙනම් කිව්වම තමයි පොඩි ගැටලුවක් තියෙනවා. අපි වෙනදට දැක්කෝ ගානකට වඩා පොඩි වෙනසක් තියෙනවා. ආනත බලයක් මෙතන තියෙන නිසා. ඒත් ආනත බලයක් තියෙනකොට අපි උත්සාහ කරන්න ඕනේ පුළුවන් තරම් ඉක්මනට මේක විභේදනය කරන්න. මම ඒක නිසා මේක විභේදනය කරනවා. විභේදනය කරොත් මේක තේරෙනවා 80යි sin 30 මේක තේරෙනවා. මේ පැත්තට මේ විසාවට ඉන්නේ මම මෙතන ලියන්න 80යි cos 30 කියලා එන්නේ. හරිද? ඒ බලයක් වෙන 80යි cos 30. දැන් එතකොට දැන් බලන්න ඕගොල්ලෝ නිකමට හිතලා බලන්න. දැන් උඩට සුළු කරපුවම 80යි sin 30 කියලා කියන්නේ තමයි 40 යි. 40 යි මෙතන එන්නේ 40යි මූල තුන. මොකද තමයි එන්නේ නේ? දැන් එතකොට ගැටලුව තියෙන්නේ ළමයි උඩ බලන්න උඩට තියෙනවා මෙතන 50යි 40යි දෙකම එකතු වුණාම උඩට තියෙනවා 90ක්. පල්ලෙහාට තියෙනවා 60යි 100යි 70. 170ක් පල්ලෙහාට තියෙනවා. උඩට තියෙන්නේ 90යි. 50යි මේ සංරචකයෙන් එන 40යි දෙකම එකතු වුණාම උඩට 90යි. පල්ලෙහාට ඊට වැඩි තියෙනවා 170. ඒ කියන්නේ අනිවාර්යෙන් මේ පද්ධතියේ සමතුලිත වෙන්නේ නැහැ. තව අමතර බලයක් ඕනම වෙනවා. එතකොට එහෙනම් ළමයි අමතර බලයේ සම්ප්‍රයුක්තයක් විදිහට මට දාන්න කියන අමතර සම්ප්‍රයුක්තයක් නෙමෙයි අතර ළමයි. අමතර බලය මම F කියලා ගන්න. කොහෙද තියෙන්නේ කියලා මම දන්නේ නැහැ. කොතනින්ද තියෙන්නේ කොහෙද තියෙන්නේ මොකුත්ම දන්නේ නැහැ. ඒ නිසා මම කරන්නේ මෙන්න මෙහෙම ගන්නවා. මේක බැලන්ස් කරගන්න ඕනේ. බැලන්ස් කරන්න ඕන බලය මම ගන්න මෙන්න මෙතනින් ක්‍රියාත්මක වෙනවා කියන්නේ. උඩට මම දාගන්නම් Fy කියලා. මේ පැත්තට මම දාගන්නම් Fx කියලා. මේක තමයි සම්ප්‍රයුක්ත බලය. එතකොට එතන තියෙන දුර මම ගන්නම්. මේ අදාළ දුර මම ගන්නවා. මෙතන තියෙන දුර x කියලා. මේ පැත්ත a මේ පැත්ත උන b කියලා ගන්න. දැන් ළමෙක් මගෙන් ප්‍රශ්න කරයි මේ යොදන්න ඕන බලයටයි මම බල දෙකක් දැම්මේ කියලා. Fy කියලා එකකුත් දාලා තියෙනවා Fx එකකුත් දාලා තියෙනවා. අනිත් Fx මෙහෙට දැම්මා. එතකොට දැන් මම Fy මේ උඩට දාන්න හේතුව මම කියන්න. උඩට බලයන් ආවේ 50යි මේ 40යි දෙකම එකතු කරනවා 90යි. ඒතර උඩට 90ක යටට 170ක්. ඒතර උඩට නේද බලයක මදිකමක් තියෙනවා. අඩුවක් තියෙන උඩට තමයි. එහෙනම් Fy දාන්න ඕනේ මම යොදන අමතර බලය දාන්න ඕනේ උඩට. ඒතකොට උඩට විතරක් බලය යෙදුනොත් බලන්න ප්‍රශ්නයක් එනවා. මෙතන 40යි මූල 3යි නිව්ටන් කියන බලයක සංරචකයක්. එහෙනම් 80යි සංරචකයක් මෙහෙට ක්‍රියාත්මක වෙනවා. ඒතකොට මේ දණ්ඩ සිරස්ව සමතුලිත වුණත් හරිද? සිරස් දිශාවට සමතුලිත වුණත් තිරස් දිශාවට, ඒ කියන්නේ B සිට A දක්වා BA දිශාවට චලනය වෙන්න පටන් ගන්නවා. මොකද සම්ප්‍රයුක්ත බලයක් තියෙන නිසා. ඒතර ඒක බැලන්ස් කරන්න මම අනිත් ප්‍රතිරෝධ දිශාවට Fx කියලා එකක් යොදන්න ඕනේ. පැහැදිලිද? අන්න එහෙම යොදාගත්තට පස්සේ අපිට පුළුවන් මේ පද්ධතිය සම්පූර්ණයෙන්ම බැලන්ස් කරන්න. ඒතර මම අවසානයේදී Fx සහ Fy අතර සම්ප්‍රයුක්ත හොයාගන්න ඕනේ. ඒක වෙනම කතාවක්. ඒකේ දිශා හොයාගන්නත් ඕනේ. ඊට ඔය ඔක්කොම හොයාගන්න ඕනේ. ඒ කියන්නේ අවසානයේදී මම හොයනවානේ මෙන්න මෙහෙම Fy එකයි Fx එකයි. ඒකේ සම්ප්‍රයුක්තය මම අදාළ තැනකින් ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ y වලයි fx වලයි වර්ගමූලය තමයි. සම්ප්‍රයුක්තේ දිශාව θ වෙනම හොයාගන්න ඕනේ. හරිද? ඒක අපි වෙනම හොයමු. දැන් ඉස්සෙල්ලාම කරන්න ඕනේ. fx සහ y හොයාගන්න කියන්නේ. එහෙනම් මම ලියනවා පද්ධතිය සමතුලිත බැරි. ඔයාලට පැත්තකින් ලියන්න පුළුවන් fy සහ fx යන පද්ධතිය සමතුලිත කිරීම සඳහා යොදන ලද බලයෙහි සංරචක දෙක වේ කියලා. හරි? එමුද පැත්තකින් ලියලා ගාන හදන්න පටන් ගන්නවා. දැන් පද්ධතිය සමතුලිත බැවින් සිග්මා f සමානයි බිඳුව මොන දිශාවකට දාන්න? මම ඉහළට දානවා. දාපුවම වෙනවා fy ධන 50යි ධන 40. මේ තුනම දාන්න. ඍණ වෙන්නේ කොහොමද? ඍණ 60 ඍණ 40 ඍණ 70. මේ තුන ඍණ වෙනවා. සමාන වෙනවා බිඳුව. සමතුලිත දිශාව. fy එනවා ළමයි. මෙතන ඍණ 170 විතර ධන 170 මෙතන එනවා 90. උත්තරේ 80යි නෙමෙයි. fy 80යි කියලා එනවා. ඊට පස්සේ මම දානවා මෙතනට සිග්මා f සමානයි බිඳුව නැවත දානවා තිරස් දිශාවට. තිරස් දිශාවට දාපුවම මේ පැත්තට තියෙනවා ධන වෙනවා fx ධන ඍණ වෙනවා ධන 40යි මූල 3. ඒක මේ පැත්තට තියෙනවා. 40යි මූල 3 සමාන වෙනවා බිඳුවට. එහෙනම් fx සමානයි 40යි මූල 3. දැන් මට ළමයි fy ආවා fx ආවා. හරි? fy එනවා 80යි නිව්ටන්. එතන එනවා 40යි මූල 3යි නිව්ටන්. එතකොට දැන් එන r හොයන්න පුළුවන් බය නැතුව fy වර්ගය ඒ කියන්නේ 80 වර්ගය 40යි මූල 3 වර්ගයේ වර්ගමූල. එතකොට මෙතන එනවා 6400යි මෙතන එනවා ළමයි ඔයගොල්ලෝ හොයලා බලන්න ඕනේ 4800.
එකේ වර්ගමූලය තමයි එන්නේ. එතකොට 11200 වර්ගමූලය. ඔයලා බලන්න. හරි. ඔකේ දිශාව හොයාගන්න පුළුවන් tan θ දාගත්තොත් tan θ වෙනවා අපිට fy බෙදීම right fx. ඒ කියන්නේ θ සමානයි tan inverse 2 බෙදීම මූල 3යි කියලා එනවා. θ සමානයි tan inverse 2 බෙදීම මූල 3. පැහැදිලිව පේන්නේ නැති කියලා හිතනවා. හරි. right දැන් එහෙනම් ඊළඟට හොයන්න ඕනේ x කියාගේ ඒ ලක්ෂයේ සිට කොච්චර දුරකින් මේ බලය ක්‍රියාත්මක වෙනවා. දැන් මට මේ වෙලාවේ සම්ප්‍රයුක්තය r දාගෙන වැඩි කරනවට වඩා හොඳයි සංරචක දෙකෙන් යන්නේ. දැන් යොදන්නද අමතර බලය සංරචක දෙක ගන්නවා fy සහ fx විභේදනය කරලා. අසුබත් මම විභේදනය කරලා තමයි තියෙන්නේ. එහෙනම් ඒ ලක්ෂය වටා මම ගූර්ණ ගන්න. මම මේ ඒ ලක්ෂය වටා ගූර්ණ ගන්න. ඒතර පද්ධතිය සමතුලිත නිසා තෝයේ සිග්මා තෝයේ සමාන බිඳුවයි. ඕනම ලක්ෂයක් වටා ගත්තොත් සම්ප්‍රයුක්ත ගූර්ණය ශුන්‍යයි කියලා ගන්න ඕනේ. දැන් එහෙනම් මම මොකද කරන්නේ? ඒ ලක්ෂය වටා ගූර්ණ කරනකොට බලන්න fy ගෙන් එනවා ධන fy වතාවක් x 50න් එනවා ධන 50 වතාවක් දශම 2යි හරි උතර බලන්න. ඒ වගේම එනවා ආයෙනවා 40 40න් එනවා ධන 40 වතාවක් මෙතන තියෙන දුර l කියලා එයි. කෙලවරේමනේ 40 වෙනි උඩට තියෙන්නේ. ඒක 80යි sin තියෙන්නේ. right? ඒ වගේම fx ගෙන් එන්නේ නැහැ 40යි මූල 3න් එන්නේ නැහැ. මොකද දෙන්නගේම ක්‍රියා රේඛාවන් ඒ ලක්ෂය හරහා පවතිනවා. fx ගෙන් එන්නේ නැහැ 40යි මූල 3න් එන්නේ නැහැ. ඒ වලින් එන්නේ නැහැ නේ. නිසා එනවා 60න් එන්නේ නැහැ 60ත් ඒ හරහා පවතිනවා. ඊට පස්සේ 40 40 හැබැයි ඍණ 40යි. එයාට තියෙන දුර 0.5යි. ආය 70 තියෙනවා ඒකත් ඍණ. එයාට තියෙන දුර අපිට හොයාගන්න වෙනවා. මම මෙතන 0.2යි මූල ගන්න දිගේ l මෙතන 0.2යි කියලා කියන්නේ 0.8යි. නැත්නම් මෙතන 0.2යි මේ 0.1 දුරම 0.8යි කියලා තමයි එන්නේ. හරියට හොයාගන්න. අවසානයේ සමාන වෙන සම්ප්‍රේක්ෂය බිඳුවකට සමානයි. දැන් අපි හොයමු. fy හොයාගත්ත මම 80යි කියලා මෙතන එනවා 80ix මේක සුළු කරමු. 10යි 40යි යාලා එහා පැත්තට දාගත්තොත් 20යි යාලා එහා පැත්තට දාගත්තොත් ධන වෙනවා. එතකොට 56යි නේද? 56යි. එතකොට දැන් සුළු කරමු. මෙතන 76යි මෙතන එනවා 50යි එතකොට එනවා මෙතන 26යි හරි බෙදෙන්න ඕනේ 80 x අනියම. එතකොට අපිට මේක සුළු කරලා තියෙනවා 13යි l බෙදීම 40යි. අවසානයේ උත්තරේ එන්නේ x සමානයි 13යි l බෙදීම 40. ඒ කියන්නේ ඒ ලක්ෂයේ සිට දුර කියන්න පුළුවන් l ඇසුරින් දණ්ඩේ දිග මුළු දිග l නේ. ඒතර මුළු දිග ඇසුරින් කියන්න පුළුවන් අනුපාතයක් විදිහට 13 බෙදීම 40ක්. මුළු දිගින් 13 බෙදීම 40ක්. ඒ කියන්නේ 13යි l බෙදීම 40 තමයි මේ බලය ක්‍රියාත්මක වෙන්න ඕනේ. fx සහ fy ඇසුරින් එන සම්ප්‍රේක්ෂය r ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඔන්න ඔය ආකාරයට මට තුන්වෙනි ප්‍රශ්න හතරවෙනි ප්‍රශ්නයටත් පිළිතුරු සපයන්න පුළුවන්. ඔයගොල්ලන්ව රෙකමන්ඩ් කරනවා මේක අනිවාර්යෙන් හදලා බලන්න. 8 වෙනි ප්‍රශ්නය 10 වෙනි ප්‍රශ්නය වගේ ගණන් ටික අනිවාර්යෙන් හදලා බලන්න. හරිද? හොඳයි ඔය ආකාරයට මම උපරිම උත්සාහ කරනවා ඔයගොල්ලන්ට දායකත්වය දෙන්න මේ වැඩේ කොට දාගන්න. තවත් ඉදිරියට ගණන් හදමු. ඉන්නේ මේ කොටස අවසන් වෙනකොට සමතුලිතතාවය කියන කාරණාවේ මූලික කොටස් ටික අවසන් වෙනවා. තව පොඩි කොටසක් තමයි ඔයගොල්ලන්ට ඇප්ලයි කරන්න තියෙන්නේ. වෙලාව තිබුණොත් අනිවාර්යෙන්ම මේක මෙතනට ඇටච් කරන්න උත්සාහ කරන්න. හොඳයි නේද? කාලය තියෙන නිසා මම ඒකත් ඇටච් කරන්න. දැන් එහෙනම් ඔයගොල්ලෝ සටහනක් දාගම තමයි මේ සියල්ලම අවසන් කරලා හෝම්වර්ක් ටිකක් කරාට පස්සේ ඔයගොල්ලෝ ඒකත් නෝට් එකට දාගත්තට පස්සේ මෙන්න මේ සටහන දාගන්න. හරි අවසාන වශයෙන් මම සමතුලිතතාවය මෙතනින් අවසන් කරලා දානවා. මෙන්න මේ සටහන දාගම ලියාගන්න. සමතුලිතතාවයේ වස්තුවක් පැවතිය හැකි ආකාර. සමතුලිතතාවයේ වස්තුවක් පැවතිය හැකි ආකාර. එහෙම නැත්නම් වස්තුවකට පැවතිය හැකි සමතුලිත ආකාර. කැමති මාතෘකාවක් දාගන්න. වස්තුවකට පැවතිය හැකි සමතුලිත ආකාර. එතකොට දැන් මේක පොඩි කොටසක් ළමයා මේක ඔයගොල්ලෝ දැනගන්න ඕනේ එක්සෑම් එකේදී MCQ වලට තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. ළමයි වස්තුවකට සමතුලිත ආකාර තුනක් පවතින්න පුළුවන්. සමතුලිත ආකාර කියන්නේ වස්තුවක් පවතින පුළුවන් සමතුලිත ආකාර තුනයි තියෙන්නේ. මොකක්ද මේ සමතුලිත ආකාර තුන? පළවෙනි එකට අපි කියනවා ස්ථාවර සමතුලිතතාවය. නැත්නම් ස්ථීර සමතුලිතතාවය කියලා කියනවා. හරි ස්ථාවර සමතුලිතතාවය. ස්ථාවර සමතුලිතය. ඒ කියන්නේ ඒක නියත වශයෙන්ම ස්ථාවරයි. වෙනස් වෙන්නේ නැහැ. හරි දෙවෙනි අවස්ථාවේදී අපි කියනවා
සීමාකාරී සමතුලිතතාවය. හරි. එහෙම නැත්නම් අපි කියනවා ඒක අස්ථාවර සමතුලිතතාවය කියලා. අස්ථාවර සමතුලිතතාවය. ස්ථාවර අස්ථාවර එහෙම නැත්නම් සීමාකාරී සමතුලිතතාවය. තුන්වෙනි එක අපි කියනවා උදාසීන සමතුලිතතාවය. හරි. උදාසීන සමතුලිතතාවය. මොකක්ද ළමයි මේ ස්ථාවර සමතුලිතතාවය කියලා කියන්නේ? මොකක්ද සීමාකාරී සමතුලිතතාවය? නැත්නම් අස්ථාවර සමතුලිතතාවය කියලා කියන්නේ? මොකක්ද උදාසීන සමතුලිතතාවය කියලා කියන්නේ? හරි. මේකට අදාළව කරුණු කාරණා පැහැදිලි කරගෙන යමු. හරිද? ඔයගලන්ට පුළුවන් වෙන මාතෘකාව ලියාගත්තනේ. හරිද? වස්තුවට පැවති හැකි සමතුලිත ආකාර කියන. ඊයටදී පළවෙනිම ලියා ගන්න ස්ථාවර සමතුලිතතාවය කියලා. හරි? පළවෙනි එක ස්ථාවර සමතුලිතතාවය කියලා ලියන්න. දෙවෙනි එක තුන්වෙනි එක ලියන්න යන්න එපා. දැන් මම පළවෙනි එක ස්ථාවර සමතුලිතතාවය කියලා සටහන දාලා ඒක මාතෘකාවක් නෙමෙයි. ස්ථාවර සමතුලිතතාවය කියලා දාලා පොඩි ඉරක් ගහලා මෙන්න මේ ටික සටහන් කරගත්තාම හරි. ස්ථාවර සමතුලිතය කියලා කියන්නේ මෙන්න මේකයි කතන්දර. මේ කියන්නේ ළමයි උදාහරණයකට මම ගන්නම් මෙන්න මේ වගේ. ඒකට උදාහරණ දෙන්න පුළුවන් ප්‍රධාන උදාහරණ දෙකකට කියන්නේ. මේ තියෙන්නේ පළවෙනි උදාහරණය. ස්ථාවරව සමතුලිත වෙනකොට ළමයි මෙන්න මේ වගේ අපි හිතමු මේ වගේ අර්ධ වෘත්තාකාර කොටසක් හරි මේ වගේ කවචයක් වගේ තියෙන කොටසකට මම මේ වගේ ගෝලයක් යොමු කරලා තියෙනවා. හරි. මේ ගෝලය මම යම්කිසි සුළු විස්ථාපනයක් දීලා අතෑරියාම නැවත එයා මුල් පිහිටුමටම එනවා. අපි සුළු විස්ථාපනයක් ලබා දීලා එයාගේ වෙනස් වීම පිහිටීම වෙනස් කරලා අතෑරියට පස්සේ නැවත එයා පෙර පැවති පිහිටුමටම අනිවාර්යෙන් එනවා. ඒතකොට අපි කියනවා මේ වෙලාවේදී එයාගේ පිහිටුම වෙනස් වුණෙත් නැහැ. ඒ වගේම වැදගත් දෙයක් තියෙනවා. එයාගේ විභව ශක්ති මට්ටම වෙනස් වුණෙත් නැහැ. ඒ කියන්නේ එයාගේ ගුරුත්ව කේන්ද්‍රය එහෙම නැත්නම් ස්කන්ධ කේන්ද්‍රය අපි කියන ගුරුත්ව කේන්ද්‍රය කියලා. එයාගේ මැද තියෙන ගුරුත්ව කේන්ද්‍රය තියෙනවානේ. අපි ගුරුත්ව කේන්ද්‍රය අපි ගන්නවා ගෝලයක ගුරුත්ව කේන්ද්‍රය හරියට මැද්දේදී. හරිද? ගුරුත්ව කේන්ද්‍රය වෙනස් වෙන්නේ නැහැ. සුළු විස්ථාපන දුන්නා අවසානයේදී ආ නැවත එම පිහිටුමට වෙනවා. පැහැදිලිද මම කියන්නේ? එයා සුළු විස්ථාපන දීලා එහෙට මෙහෙට ගිහලා නැවත අවසානයේදී සමතුලිත වෙනකොට නැවත එම පිහිටුම එනවා. කොච්චර කරත් ඒක එතනට වෙනවා. අපි කියනවා මේ කියන ස්ථාවර සමතුලිතතාවය කියලා. එහෙනම් අපි කියනවා වස්තුවක ස්ථාවර සමතුලිතතාවයේ යටතේ ඕගොල්ලෝ සටහනක් දාගන්න පුළුවන්. මෙන්න මෙහෙම සටහන් ලියාගන්න. ස්ථාවර සමතුලිතතාවය කියලා ලියුවානේ. ඒ යටතේ සටහන දාගන්න. right? වස්තුවක පිහිටීම වෙනස් කිරීම සඳහා සුළු විස්ථාපනයක් ලබා දුන් විට එම වස්තුවේ පිහිටීම හා විභව ශක්ති මට්ටම වෙනස් නොවන්නේ නම් එම වස්තුව ස්ථාවර සමතුලිතතාවයේ පවතීයි කියනු ලැබේ. හරිද? අන්න එහෙම කියලා ඔයගලන්ට පුළුවන් උදාහරණයක මෙන්න මෙහෙම සටහන් කරගන්න. ප්‍රසිද්ධ උදාහරණයක් මේක. හරි? ඉතින් යාගේ විභව ශක්ති මට්ටම වෙනස් වෙන්නේ නැහැ. හැම වෙලෙම ওই විභව ශක්ති මට්ටමට වෙනවා. හැම වෙලෙම විභව ශක්ති මට්ටමට වෙනවා. මේ විභව ශක්ති මට්ටම කියලා MGH කියලා කියන්නේ ඒ අදාළ නිශ්චිත උසස් වෙන පොළොව මට්ටම ඉඳලා ඒ පොළොව මට්ටම වෙනස් වෙන එතනට හැම වෙලෙම එනවා. ඒ විභව ශක්තිය එකම වගේ තමයි හැම වෙලෙම තියෙන්නේ. එතකොට ඔකට තව උදාහරණයක් ගන්නවා. උදාහරණය දෙක. උදාහරණ දෙක තව එකක් ගන්නවා. මෙන්න මෙහෙම හේතුවක් ගන්නවා. මම හේතුවක් මෙන්න මේ විදිහට මේසයක් උඩ තියලා තියෙනවා. හරි. දැන් අපි තුන්යාගේ ගුරුත්ව කේන්ද්‍රය මේ වගේ තැනක තියෙනවා කියන්නේ. එතකොට දැන් මම මෙයාට සුළු විස්ථාපනයක් දෙනවා. මෙයාට මේ වගේ සුළු විස්ථාපනයක් දෙනවා. මේ අපිට මෙන්න මෙහෙම ඇලවෙනවා. මෙහෙම ඇලවෙනවා. මෙන්න මෙහෙට අපි සුළු විස්ථාපනයක් දෙනවා. දුන්නයි කියලා මෙයා පෙරලෙයිදලම සුළු විස්ථාපනයක් දෙනවා. සුළු විස්ථාපනයක් දුන්නට පෙරලෙන්නේ නැහැ නේද? නැවත මෙහෙතලා එළවම වෙලා නැවත බැලන්ස් වෙලා එන එම පිටුමට වෙනවා. විශාල ස්ථාපනයක් දුන්න වෙනස් වෙලා යනවා. ඒක වෙනම කතාවක්. අපි සුළු ස්ථාපනයක් දීලා අතාරිනවා. නැවත මොකද වෙන්නේ? හේතුව නැවත පළමු පිටුමට වෙනවා. හරි අපි කියනවා එහෙනම් ඒක ස්ථාවර සමතුලිතයි කියලා. පැහැදිලිද? එහෙනම් මේ දෙවෙනි උදාහරණයත් ඒකට අදාළ නැහැ. හරිද? ස්ථාවර සමතුලිතය. හොඳයි. එහෙනම් දෙවෙනි සටහන දාගන්න සීමාකාරී සමතුලිතය එහෙම නැත්නම් අස්ථාවර සමතුලිතතාවය කියන්නේ. හරි? හොඳයි. ඒකෙදී මම උදාහරණයක් දීලම ඔයගලන්ට පැහැදිලි කරන්න. ඊට පස්සේ අපි මේ වාක්‍ය ලියාගමු. මම ඉස්සරහට පැහැදිලි කිරීම කරන්න. මේ උදාහරණයම ගන්න පුළුවන්. මම පළවෙනි එකට ගත්තේ මේ විදිහට දැන් මම මේ වගේ ඒකේ අනිත් පැත්ත ගන්නවා. මේ විදිහේ ගෝලීය හැඩයක් හරි අර්ධ ගෝලීය හැඩයක් හරි නැත්නම් වෙනත් ගෝලීය හැඩයක් විදිහට වෙනත් හැඩයක් විදිහට හැබැයි මේ විදිහට වක්‍ර වෙන්න ඕනේ. වක්‍ර හැඩයක් මත ගෝලෙ මම මෙහෙම ගෙනල්ලා තියෙනවා. මෙන්න මේ මැද මෙහෙම බැලන්ස් කරලා දිනනවා. එයා වැටෙන්නේ නැහැ. වැටෙන්නේ නැතුව දිනනවා. ඒ සමතුලිතය තමයි.
වැටෙන්නේ නැහැ. මම සුළු විස්ථාපනයක් දෙනවා. පොඩි විස්ථාපන මම පොඩි විස්ථාපනයක් දෙනවා. මේ පොඩි විස්ථාපනයක් දුන්න ගමන් මොකද වෙන්නේ ළමයි? මෙයාගේ පිහිටුම වෙනස් වෙනවා. අපි හිතමු දැන් මෙයා මෙහෙම තියෙන්නේ. මෙයා වැටිලා අවසානයේ මේ දක්වා එනවා. මේ සුළු විස්ථාපනයක් දුන්නා වැටලා මෙතනට එනවා. මෙතන බලන්න හරිය වැදගත් දේවල් දෙකක් වෙනවා ළමයි මෙතනදී. එකක් තමයි මෙයාගේ පිහිටීම වෙනස් වෙනවා. වෙනව නේද? පිහිටීම වෙන තැනක ඉඳලා තව තැනක ඉඳලා තව තැනකට ගියා. දැන් අවසානයේ සමතුලිත වෙනකොට වෙන තැනකදී. මෙතන හිටියේ එක්කන දැන් ඉන්නේ වෙන තැනක. පිහිටීම වෙනස් වෙනවා. ඒ වගේම විභව ශක්ති මට්ටමත් වෙනස් වෙලා තියෙනවා. එහෙනම් ඔයගලන්ට ලියා ගන්න පුළුවන් දැන් සීමාකාරී සමතුලිතතාවය නැත්නම් අස්ථාවර සමතුලිතතාවය යටතේ ඔයගලන්ට ලියන්න පුළුවන් මේ විදියට. right ලියා ගන්න යම්කිසි වස්තුවක් තම පිහිටු සුළු විස්ථාපනයක් ලබා දීමෙන් යම්කිසි වස්තුවකට සුළු විස්ථාපනයක් ලබා දීමෙන් තම පිහිටුම හා විභව ශක්ති මට්ටම වෙනස් කර ගනී නම් එම වස්තුව සීමාකාරී සමතුලිතතාවයේ හෙවත් අස්ථාවර සමතුලිතතාවයේ පවතියයි කියනු ලැබේ. හරි. right. එතන ඕගලන්ට පුළුවන් පළවෙනි උදාහරණය ඔක සටහන් කරගන්න. දෙවෙනි උදාහරණයත් මම හේතුව ගන්න මෙන්න මේ විදිහට. හේතුව මේ විදිහට දෙනවා. පොළොවත් එක්ක සම්බන්ධ කරලා තියෙනවා මෙන්න මෙහෙම හේතුව. ඔන්න ඕක කියලා බැලන්ස් කරලා තියෙනවා. හරි. මෙන්න හේතුව බැලන්ස් කරලා තියෙනකොට මොකද කරන්නේ සුළු විස්ථාපන ද බැලන්ස් එකේ හැම බැලන්ස් එකේ ඉන්න අය. ඒක සුළු විස්ථාපනයක් දුන්නා මොකද වෙන්නේ? හේතුව මේ විදිහට අනිවාර්යෙන් පෙරලනවා. ඒකේ කතා දෙකක් නෙවෙයි. සුළු විස්ථාපන දුන්නා මොකද මේ පිළිවෙලට ඕකේ. හරි නේද? එතකොට අපි කියනවා මෙයාගේ විභව ශක්ති මට්ටම වෙනස් වෙනවා. දැන් මෙතන තියෙන්නේ මෙතන තිබිච්ච විභව ශක්ති මට්ටම දැන් මේ මට්ටමට එනවා. විභව ශක්ති මට්ටම වෙනස් වෙනවා පිහිටුමක් වෙනස් වෙනවා. අපි ඒ වගේ ඒවට කියනවා සීමාකාරී සමතුලිතතාවය. ඊට පස්සේ ලියාගන්න ළමයි මේ උදාහරණයක් දාගෙන තුන්වෙනි එක ලියාගන්න උදාසීන සමතුලිතතාවය. උදාසීන සමතුලිතතාවය යටතේ ඔයගොල්ලෝ දාගන්න ඕනේ මෙන්න මේ කතන්දර. අපි ගමු පළවෙනි උදාහරණ මම ලියන්න දෙන්නම් ඔයගලන්ට. අර දැක්කේ උදාහරණෙට ගියොත් ළමයි පළවෙනි උදාහරණය මම ගන්න ගෝලය තිරස් මට්ටමක තියෙනවා. තිරස් මට්ටමක තියලා මම පොඩි විස්ථාපනයක් දෙනවා. සුළු විස්ථාපනයක් දුන්නාම මෙයා ආයෙ ගිහිල්ලා පිහිටුම වෙනස් කරගෙන වෙන තැනකින් ඉන්නවා. හරිද? විස්ථාපන දුන්නාම ඉස්සරහට ගිහිල්ලා වෙන තැනක ඉන්නවා. ඒ කියන්නේ අනිවාර්යෙන් පිහිටුම වෙනස් වුණා. හැබැයි මොකක්ද වෙනස් වුනේ? විභව ශක්ති මට්ටම වෙනස් වුණේ නැහැ. යම්කිසි වස්තුවක දැන් ඔන්න ලියා ගන්න පුළුවන් ඔයගලන්ට යම්කිසි වස්තුවකට සුළු විස්ථාපනයක් ලබා දීමෙන් එහි පිහිටුම වෙනස් කරගත්තද විභව ශක්ති මට්ටම වෙනස් කරගන්නේ විභව ශක්ති මට්ටම වෙනස් නොකරගන්නේ නම් විභව ශක්ති මට්ටම වෙනස් නොකරගන්නේ නම් එම වස්තුව උදාසීන සමතුලිතතාවයේ පවතියේ කියනු ලැබේ. පිහිටුම වෙනස් වෙනවා. හැබැයි විභව ශක්ති මට්ටම වෙනස් වෙන්නේ නැහැ. පළවෙනි උදාහරණයම ගන්න පුළුවන් ගන්න මෙන්න මේ වගේ. අපි කේතු උදාහරණයක් ගත්තොත් කේතුව මෙහෙම දිනනවා. මෙන්න මේ විදිහට කේතුව තියලා තියෙනවා. එතකොට ළමයි ඔයගලන්ට පේනවා. මේ ගුරුත්ව කේන්ද්‍රේ මම මෙයාට සුළු විස්ථාපනයක් දුන්නා. මෙයා කැරකි ඉඳී වටේ මෙහෙම රෝල් වෙවි යනවා. නමුත් විභව ශක්ති ගුරුත්ව කේන්ද්‍රේ මට්ටම වෙනස් වෙන්නේ නැහැ. ගුරුත්ව කේන්ද්‍රයේ ඒ විදිහම තියෙනවා. ඒ කියන්නේ විභව ශක්ති මට්ටම වෙනස් වෙන්නේ නැහැ. හැබැයි පිහිටුව වෙනස් වෙනවා. මේ විදිහට කේතුව තියනවා නම් අපි කියනවා උදාසීනයි. අනිත් මෙහෙම තුඩුවෙන් හිටවලා තිබ්බොත් අපි කියනවා සීමාකාරී. වක්‍ර පුරුෂයෙන් හිටවලා තිබ්බොත් අපි කියනවා ස්ථාවරයි. ඔන්න මේ විදිහට අපිට ඔය විදිහට සමතුලිත ආකාර තුනකට බෙදා දක්වන්න පුළුවන්. හොඳයි. එහෙනම් දැන් අවසාන වශයෙන් සම්පූර්ණයෙන් පාඩම අවසන් වෙනවා සමතුලිතතාවය. අපි ඊට පස්සේ සාකච්ඡා කරන්න ඊළඟට උත්සාහ කරන්නේ අපිට සාකච්ඡා කරන්න තියෙන ගුරුත්ව කේන්ද්‍රය සම්බන්ධව. ඊට පස්සේ අපි ඉදිරියට යනවා ශක්ති සංසිද්ධිය පිළිබඳව සාකච්ඡා කරන්න. කාර්ය පිළිබඳව සාකච්ඡා කරලා ශක්තිය සම්බන්ධව තමයි ඊළඟට සාකච්ඡා කරන්න දෙන්නේ. අපි ඉදිරි කොටස් වලදී නැවත හමු වෙනවා.